අයිබෝවන් අයිබෝවන් ටීචර්. අයිබෝවන් ටීචර්. හරි. එතකොට අපි මොනවද ගිය සතියේ කතා කරේ? කො ගිය සතියේ හිටපු අය කියන්න බලන්න. මොනේ අන්තිමට කතා කරේ? කො නෝට් එක බලලා කියන්නේ ඉතින්. ඔක්කොම නිකන් අද මාව වගේ ඉනිපන්තියට. ගිය සතියේ ලෝචනා හිටියා. කියන්න ලෝචනා මොනවද අන්තිමට කතා කරේ අපි? අක්ෂි දෝෂ. අක්ෂි දෝෂ. කීයක් කතා කරාද? දුරදෘෂ්ටිකත්වයේ කතා කරා. ඔව්. අවිදුරදෘෂ්ටිකත්වයේ කතා කරාද? ඔව්. මේ දෙකෙන් ඉවර කරේනේ. අවිදුරදෘෂ්ටිකත්වයට මොන කාචයක්ද දාන්න කිව්වේ? අවිදුරදෘෂ්ටිකත්වයට මොන කාචයක් දාමු කිව්වද ගිය සතියේ? අවිදුරදෘෂ්ටිකත්වයට මොන කාචයක්ද දාන්න? නතර කරලා තියෙන අක්ෂි ආසාදනව. වෛරස් වගේ. වෛරස් වල. එතකොට දුරදෘෂ්ටිකත්වයයි අවිදුරදෘෂ්ටිකත්වයයි කතා කරා. ඇසෙහි සුද්ධ ඇතිවීම කතා කරා. ග්ලූකෝමාව කතා කරානේ? ඔව්. එහෙනම් අද දාගමු එකක් මාත්‍රිකාව ලියා ගන්න. ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. Excuse me teacher. මම අද අලුතෙන් මේ සම්බන්ධ වුණේ. මේ ඉස්සෙල්ලා පාඩම් දෙකේ නෝට්. අපි රෝෂිනී කරන්නේ දැන් 9 පොතේ දෙවනි පාඩම. 9 2 තියෙන්නේ ඇස සහ කන කියලා. ටීචර් මමත් අද අලුතින් සම්බන්ධ වුණේ. එහෙනම් ටීචර් මම අද අලුතෙන් සම්බන්ධ වුණේ. එහෙනම් අලුතෙන් සම්බන්ධ වුණ ඔක්කොම ලහ ගන්නකො. අපි දැන් කතා කරන්නේ 9 දෙවනි පාඩම ඇස ගැන කතා කර කර හිටියේ. දැන් ඇස ඉවරයි. අද දැන් අපි කතා කරාම ඇස ඉවරයි. ඔයගොල්ලන්ට පුළුවන් YouTube දාලා තියෙන වීඩියෝ බලන්න පුළුවන්. හරි උගන්නපු ටික ඔක්කොම දාලා තියෙනවා. දැන් අද එතකොට මම තා චුට්ටෙන් කන පටන් ගන්නවා. එතකොට එතන ඉඳලා එහෙනම් එතකොට හරිනේ එතන මුල කන එතන මුල ඉඳලාම අහගත්තේ. හරි. දැන් ඇසේ අපි මේ ටික ඉවර කරලා ඉන්න නේ. හරි. එතකොට දැන් ඇස තේරෙනවා ඒ උනාට. මාතෘකාව ලියාගමුකෝ. ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. අපේ චුට්ටක් බලලා ඉන්න. මාතෘකාව ද්විනේත්‍රික දෘෂ්ටි. ද්විනේත්‍රික. ද්වි කියන්නේ කීයද? දෙකයි. දෙකයි. අපි කියන්නේ ද්වි ඛණ්ඩනය කියලා ඇමීබා අර දෙකට කඩන එකට කියන්නේ ද්වි ඛණ්ඩනය කියලානේ. ඇයි අපි කියන්නේ ද්වි බීජපත්‍රි? ඒක බීජපත්‍රි ද්වි බීජපත්‍රි. බීජපත්‍ර දෙකක් තියෙනකොට කියනවා ද්වි බීජපත්‍රි කියලා. ද්වි කියන්නේ දෙකයි කියන එක. ද්විනේත්‍රිකයි. S කීයද එතකොට? ද්වි. S දෙකයි. එතකොට අපි දැන් බලන්නේ මේ මොකද්ද මේ ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ කියලා. දැන් මේ ද්විනේත්‍රික දෘෂ්ටිය කියන එක අපි බලමු. දැන් පෑන් තියලා අහගන්නකෝ. දැන් අපි ගමු උදාහරණයක්. අලිය ගමු. එතකොට අලිය ගත්තාම අලියගේ දැන් ඉස්සරහ කාලේ විතරක් අනිනවා අපි ඒක ඇරෙන්නේ ඕනේ නෑ. එතකොට අලිය ගත්තාම මෙහෙම තියෙන මෙන්න මෙතන කන තියෙනවා. එතකොට මෙන්න මෙතන තමයි උගේ ඇහැ තියෙන්නේ. එතකොට අනිත් ඇහැ තියෙන කොයි පැත්තේ? අනිත් ඇහැ තියෙන එහා පැත්තේ. දැන් අපෙත් එහෙමද? දැන් කොටින්ම කියනවා නම් අලියාගේ ඇස් දෙක පිහිටලා තියෙන්නේ අපේ නිකන් කන් දෙක තියෙන විදියට. ඇයි කන් දෙක තියෙන විදියට කිව්වේ?
මේ කන් දෙක තියෙන විදියට කියන්නේ. ඇයි කන් කන් දෙක දෙක තියෙන නිසා ඇස් දෙක අලියාගේ ඇස් දෙක තියෙන්නේ මෙතන. හාරකගේ ඇස් දෙක තියෙන්නත් මෙතන. එතකොට ඒ සත්තුන්ට ඌට හැබැයි ඉතින් වාසි. මොකද දැනද වාසි? ඌට දැන් අපේ ඇහැ මෙතන තිබ්බනම් මොකෝ වෙන්නේ? අපිට මේ පැත්තම පේනවනේ. ඒතර ඇහැ මෙතන තිබ්බනම් මේ පැත්තම පේනවා. උන්ට අපිට වැඩිය ලොකු ඒරියා එකක් පේනවා. උන්ගේ ඇහැ තියෙන දෙපැත්තේ හින්දා අපේ කොහෙද අපේ ඇස් දෙක ඉස්සරහට තියෙන්නේ. උන්ගේ ඇස් දෙක තියෙන මේ පැත්තේ හින්දා ඌට ඒ රවුමක් පේනවා. මේ පැත්ත ඔක්කොම ටික පේනවා මේ පැත්තත් ඔක්කොම ටික පේනවා. පිටිපස්ස ඔන්න පොඩ්ඩයි එතකොට ටීචර් හේෂරා එතකොට ටීචර් ඒගොල්ලන්ට බිම කියන්නේ ඒගොල්ලොන්ගේ ඇහැ යටින් යන අයවත් පේනවද? මොකද ඇහැ යටින්ද ඔව් ඔව් ඉතින් දැන් අපිට බිම පේනවා අපිට බිම පේනවා නේද බිම පේනවා ඉතින් මේ පොඩ්ඩක් බැලුවම පේනවා බිම පේනවනේ අපිට ඉස්සරහ ඇස් දෙක තිබ්බට බිම පොළොව පැත්ත පේනවනේ පොඩ්ඩක් හැරෙවුවාමනේ ඒ වගේ තමයි බිම උඩ කොහොමද පේනවා මොකද කන්නේ බිම තියෙන්නේ එතකොට දැන් උන්ගේ ඇහැ මෙතන තියෙන හින්දා උන්ට මේ පැත්ත පේනවා එතන මෙතන තියෙන ඇහැට මේ පැත්ත පේනවා අනේ අපිට එහෙම වාසියක් නැහැ අපිට මේ පැත්ත බලන්න ඕන නම් අපි මේ හැල්ලා තමයි බලන්නේ අනිත් පැත්ත බලන්න ඕන නම් මේ හැරෙන්න ඕන හරි නැතුව අපිට පේන්නේ නැහැ එතකොට උන්ට හැබැයි එහෙම පෙවුණා වුණාට උන්ට අපිට වෙන වාසියක් තියෙනවා. අපේ ඇස් දෙක ඉස්සරහා තියෙන නිසා අපිට ඉස්සරහා තියෙන ඒවා ඇස් දෙකෙන්ම පේනවා. නැද්ද කියන්නකෝ? මේ ඇහෙනුත් පේනවා. මේ ඇහෙනුත් පේනවා. එතකොට අපිට ඉස්සරහා තියෙන ඒවා ඇස් දෙකෙන්ම පේනවා. එකම ප්‍රදේශයක් අපි එකම ප්‍රදේශයක් ඇස් දෙකෙන්ම බලනවා. මේ ඇස් දෙකෙන්ම පේන එකේ වාසිය මොකද්ද දන්නවද? දැන් ඔයගොල්ලන්ට ඕනනම් බලතැක මෙහෙම එක ඇහැක් වහලා බලන්නකෝ. ඔයගොල්ලන්ගේ දැන් මේසේ ඉස්සරහ බිත්තිය අපිගේ ඔරලෝසුව තියනවා කියන එක ඇහැක් වහලා ඔරලෝසුව හරි දොර හරි එකක් දිහා බලන්න එක ඇහැක් වහලා කරන්න බලන්න එක ඇහැක් වහලා බලන්න ඔරලෝසුව හරි බිත්තිය හරි ටිකක් එහා තියෙන වස්තුව. ඒත් ඇස් දෙකෙන්ම දැන් ඒ වස්තුව දිහා බලන්න. මොකක්ද වාසිය කියන්නේ මට? ඇස් දෙකෙන් බැලුවම පේන වාසිය මොකක්ද? කියන්නේ හරියටම දුර තීරණය කරන්න පුළුවන්. දුර තීරණය කරන්න ඇස් දෙකම ඕනේ. පේන්නේ නැත්නම් නැහැ පේනවා. එක හැම බැලුවොත් පේනවා. නමුත් දුර තීරණය කරන්න මෙන්න මෙච්චර දුරින් තමයි මේක තියෙන්නේ කියලා තීරණය කරන්න. දුර පැහැදිලි කරගන්න ඇස් දෙකම ඕනේ. එතකොට මේ ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා කියන්නේ ඇස් දෙක මේ විදියට මේ පැත්තෙන් නෙවෙයි ඉස්සරහින් තියෙන සත්තුන්ට ඇස් දෙකෙන්ම එකම ඒරියා එකක් පේනවා. අන්න ඒකට කියන්නේ ද්විනේත්‍රික දෘෂ්ටිය. ඒකේ වාසිය තමයි පේන ටික හරියට පේනවනේ. පේන ටිකේ දුර හරියට පේනවා. එතකොට පේන ටික දෙකෙන්ම පේනකොට කොහොම කරත් පැහැදිලිව පේනවා. එතකොට අරගොල්ලන්ට පේන්නේ එක ඇහෙන් තමයි මේ පේන්නේ. එක ඇහෙන් මේ පැත්ත පේනවා අනිත් ඇහෙන් මේ පැත්ත පේනවා. එතකොට අපිට තියෙන වාසිය තමයි අපිට පේන ටික හරියට පේනවා. හරියට දුර තීරණය කරන්න පුළුවන්. පේනවා දෙකම බලනකොට පැහැදිලි ගතියක් තියෙනවා. ඒත් අන්න ඒකට කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. එතකොට අපි වගේ සත්තු කාණ්ඩයක් ඉන්නවනේ. අපි මොකටද සමාන? අපි හොඳටම සමානයි වඳුරට. රිලවට. ගෝරිල්ලට. චිම්පන්සියට. අපි ওই සෙට් එකට සමානයි. ඒගොල්ලන්ගේ ඇස් තියෙන්නේ කොහෙද? ඇස් තියෙන්නේ ඉස්සරහ. ඒගොල්ලන්ට තියෙන මේ දෘෂ්ටිය අපිටත් එක්කම ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් වෙනවා. මේ ඇහෙන් පේන ප්‍රදේශෙම තමයි මේ ඇහෙන් පේන්නේ. ඒකට අපි කියනවා ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. එතකොට එහෙනම් ලියාගමු චුට්ටක් නේද අර්ථ දැක්කේ. මාත්‍රිකා ලියුව ද්විනේත්‍රික දෘෂ්ටිය කියලා. ලියාගමු හිස් කබලේ ඉදිරිපස
හිස්කබලේ ඉදිරිපස ඇස් පිහිටන සතුන්ට හිස්කබලේ ඉදිරිපස ඇස් පිහිටන සතුන්ට එකම ප්‍රදේශයක් ඇස් දෙකෙන්ම බලා ගැනීමෙන් හැකියාව වැඩි ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව ඇස් දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව ද්විනේත්‍රික දෘෂ්ටිය මාතෘකාව ද්විනේත්‍රික දෘෂ්ටිය ලෙස හැඳින්වේ දුර තීරණය කිරීමට ද්විනේත්‍රික දෘෂ්ටිය වැදගත් වේ. දුර තීරණය කිරීමට ද්විනේත්‍රික දෘෂ්ටිය වැදගත් වේ. දැන් අච්චු පොතේ බලන්න ඕනේ පිටු අංක 27. පිටු අංක 27. 27ට පෙරලා ගන්න. 27 උඩ රූප ටිකක් තියෙනවා. කවුද ඉන්නේ රූපවල කියන්න බලන්න යශාරා සේහාදී රූපවල ඉන්න අය. මිනිසා, වඳුරා, රිලව, චිම්පන්සියා, ගෝරිල්ලා, උණහපුල්. එතකොට මෙන්න මේ සෙට් එකේ ඇස් ඉස්සරහා තියෙනවා. එතකොට අපි අතෙන්ට උදාහරණ ලියලෙමු ද්විනේත්‍රික දෘෂ්ටිය ලෙස හැඳින්වේ කියලා උදාහරණ ලියන්න ඔය සෙට් එක ලියන්න. ඔය සත්තු 6 දෙනා ලියන්න 6 නේ 5 ඔව් 6. ඒ සත්තු 6 දෙනා ලියන්නකෝ එතෙන්ට. මේගොල්ලන්ගේ ඇස් ඉස්සරහා තියෙනවා. දැන් අපි බලමු එතන මේ යටම තියෙන රූපේ යටම තියෙන රූපේ 27 වෙනි පිටුවේ යටම මොකද්ද තියෙන්නේ කවුද ඉන්න සත්තු දෙන්න කවුද ඉන්න දෙන්න කියන්න බලන්න මිනිසයි බල්ලයි එතකොට දැන් මේ මිනිසාගේ රූපේ බලන්න මේකේ ඕගොල්ලන්ට පේනවද තද කොළ පාට ප්‍රදේශකුයි ලා කොළ පාට ප්‍රදේශකුයි මිනිසාගේ පෙනෙන ඒරියා එක ලකුණු කරලා පේන ඒරියා එක ලකුණු කරලා තිනවා බලන්න නිකන් කෝණමානේ ප්‍රදේශයකට වඩා චුට්ටයි පේන්නේ නේ නමුත් බල්ලට මොකද වෙලා තියෙන්නේ අපිට වැඩි ප්‍රදේශයක් පේනවා දැක්කද ඇයි ඇස් දෙක දෙපැත්තේ තියෙන්නේ ඒ හින්දා අපිට වැඩි ප්‍රදේශයක් පේනවා හැබැයි අර තදකොළ පාටෙන් ලකුණු කරලා තියෙන්නේ මොකද්ද
ඉදිරියේ පේන ප්‍රමාණය. ඉතින් S දෙකෙන්ම පේන ප්‍රදේශය. තදකොළ පාටින් ලකුණු කරලා තියෙන්නේ S දෙකටම අහු වෙන ඒරියා එක. අන්න ද්විනේත්‍රික කොටස. හැබැයි බල්ලා බලන විදියට තදකොළ පාට කොටස අඩුද වැඩිද? අඩුයි. අඩුයිනේ. බල්ලාගේ S දෙක මේ දෙපැත්තෙන් තියෙන හින්දා උඩ පොඩි ප්‍රදේශයක් තමයි S දෙකෙන්ම පේන්නේ. අපිට එහෙමනේ අපි ඉස්සරහා තියෙන නිසා අපි ලොකු ප්‍රදේශයක් පේනවා S දෙකෙන්ම. ඒ නිසා අපේ ද්විනේත්‍රික පරාසය අඩුද වැඩිද? වැඩි. ද්විනේත්‍රික පරාසය වැඩි. ඉස්සරහින් S පීඨන කාගෙත් ද්විනේත්‍රික පරාසය වැඩි. S දෙකටම පේනවා එකම කොටස. මේ අරගොල්ලන්ට තියෙන වාසිය තමයි මෙහෙම හැරලා බලන්න ඕනේද? නෑ. නිකන් ඉන්නකොට මේ පැත්ත සම්පූර්ණයෙන් පේනවා. අපිට එහෙමත් දෙකක් තිබුණා හොඳයි මේ පැත්තත් බලගන්න. එතකොට උගේ මේ ඇහැ මෙතනනේ තියෙන්නේ. එතකොට උට මේ පැත්ත පේනවා. ඒ නිසා තමයි අපිට වැඩිපුර ලාකොළ පාට ප්‍රදේශයේ දෙවනි රූප සටහනේ වැඩියෙන් ලකුණු කරලා තියෙන්නේ ඒකයි. හරි? දැන් ද්විනේත්‍රික දෘෂ්ටිය කියන එක හරියද? හරි. අලියට එහෙම හරි අසාධාරණයි. අලියගේ මෙහෙමනේ තියෙන්නේ. ඒතර මේ හරියට විශාලයි. එතකොට ඒ නිසා උඩ චූටි ඇහක් තියෙනවා. එතකොට උට පොඩි ද්විනේත්‍රික දෘෂ්ටියක් තියෙනවා. හරි? දැන් තේරුණාද මේ කියපු එක? ද්විනේත්‍රික දෘෂ්ටිය කියන්නේ. එතකොට අපි දැන් අර උන්ට නැති උන් ගැනත් පොඩ්ඩක් ලියාගමු. වෙනම ඡේදකින්. S හිස දෙපස S හිස දෙපස පිහිටා තිබෙන විට S හිස දෙපස පිහිටා තිබෙන විට වැඩි ප්‍රදේශයක් S දෙකෙන් වෙන වෙනම බලා ගැනීමේ හැකියාව වැඩි. එවිට ද්විනේත්‍රික පරාසයට මොකද වෙන්නේ? වැඩි. එවිට ද්විනේත්‍රික පරාසය මේ දෙපැත්තේ තියෙනවා. අඩුය. ද්විනේත්‍රික පරාසය අඩුයි. උදාහරණ අපි ලියමු ගවයා. හරකගේ ඇස් දෙක දෙපැත්තේ තියෙන ගවයා. ටීචර් මේ වෙන වෙනම බලා ගැනීමේ හැකියාව වැඩිය. වෙන වෙනම බලා ගැනීමේ හැකියාව වැඩිය. නමුත් ද්විනේත්‍රික පරාසය අඩුයි. ඇස් දෙකෙන්ම පොඩි ප්‍රදේශයක් තියෙනවා. උදාහරණ අලියා දෙපැත්තේ තියෙන උන් කියන්නේ අලියා, ගවයා, අශ්වයා, කොටියා. බල්ලගේ හැබැයි චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා නේ. බල්ලගේ ද්විනේත්‍රික පරාසය ටිකක් අඩු ගෑස් ටික ඉස්සරහට තියෙනවා. එතකොට අපි තව දෘෂ්ටියක් කියනවා. දැන් හරිනේ ඒක. උදාහරණ ටික ලියුවානේ අලියා, ගවයා, සිංහයා. තව දෘෂ්ටියක් බලමු. අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටිය කියලා. ත්‍රිමාන. දැන් බලමු මේ ත්‍රිමාන දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා පෑන් තියන්න. පෑන් තියලා මෙහෙ බලන්න. ත්‍රිමාන කියන්නේ මාන 3යි. එතකොට අනිත් එක තමයි ද්විමාන.
ද්විමාන කියන්නේ මාන දෙකයි. මාන දෙකයි. මාන දෙකයි. ද්වි කියන්නේ දෙකයි මොනවා මාන දෙක දිගයි පළලයි. හරි? අන්න මාන දෙකයි. එහෙනම් ත්‍රිමාන කියන්නේ මොකක්ද කියන්නේ? දිග පළල උස දිග පළල උස ත්‍රිමාන කියන්නේ පළල උස දිගයි පළල උස. පළලයි උසයි. තයි පළලයි උසයි. අන්න එහෙම තුනම පෙන්වන්න කරනවා නම් අපි කියනවා ත්‍රිමාන දෘෂ්ටිය කියලා. හරි? ද්විමාන දෘෂ්ටිය, ත්‍රිමාන දෘෂ්ටිය. දැන් ද්විමානයක බලන්න පෑන් තියන්න මේසොරි කියලා. බලන්න මොකද්ද මේ ද්විමාන කියලා කියන්නේ? ද්විමාන කියන්නේ දෙකයි. දැන් සපත්තු පෙට්ටියක් තියෙනවා. හරි? සපත්තු පෙට්ටියක් තියෙනවා. ඔබලා සපත්තු දාලාගෙන පෙට්ටියක්. මේ සපත්තු පෙට්ටිය මෙන්න මෙහෙම අඳිනවා. දැන් මේක ඔයගොල්ලන්ට මොනවද පේන්නේ සපත්තු පෙට්ටිය දිග පේනවද? ඔව්. ඔව්. සපත්තු පෙට්ටිය දිග පේනවා. පළල පේනවද? ඔව්. පළලත් පේනවා. දිගයි පළලයි පේනවා. දැන් මම මේක ත්‍රිමාන කරනවා. බලන්න ත්‍රිමාන කරන හැටි. ත්‍රිමාන කරනවා. හරි? දැන් මොන මානද? තාම මොන මානද? ත්‍රිමාන. දැන් ත්‍රිමානද නෑ මේකම ද්විමාන. ත්‍රිමාන. තාම ත්‍රිමාන. ඔන්න මම ත්‍රිමාන කරනවා. දැන් පේනවද වෙනසක්? දැන් මාන තුනක් පේන්නේ නැද්ද? පේනවා. මේක ද්විමාන. මේක මොකක්ද? මාන. දැන් හරි කියලා වචනේ. ආපෝ මයික් ඔෆ් කරන්න. මයික් ඔෆ් කරන්න. ඉතින් මයික් ඔෆ් කරන්න. එතකොට දැන් මෙතන දිගයි පළලයි විතරයි මෙතන දිගයි පළලයි උසයි ඒව නැත්තම් ගැඹුර පේනවා. එතකොට අපි කියනවා ත්‍රිමාන කියලා. හරි? මේ දෙක අඳගන්න මේක ද්විමාන මේක ත්‍රිමාන. ත්‍රිමාන දෘෂ්ටිය කියන්නේ මෙන්න මෙහෙම පේනවා. දැන් අඳගන්න එක පෙට්ටියක් ගණකයක් වයි මොකක් හරි කමක් නැහැ මේ මැදේ ගණන් වලට කියලා දෙනවා මේ අදිනේ. ටීචර් මට සිග්නල් නැතුව ටීචර් කට් වුණා. ටීචර් අර වගන්ති දෙක ලියලා උදාහරණ ලිව්වට පස්සේ මොකද ටීචර් කරන්න කිව්වේ? මේක ඇඳලා ඊට පස්සේ හේෂරා මේ බලලා ඉන්නකො ඉස්සෙල්ලා හේෂරා දැන් අපි ඉස්සෙල්ලා මේ කතා කරන්නේ ත්‍රිමාන දෘෂ්ටි හරි හේෂරා මේ තියෙන සපත්තු පෙට්ටිය මේකේ පේනවනේ එතකොට දිගයි පළලයි උසයි තුනම ඔව් ටීචර්. එතකොට ත්‍රිමාන දිග පළල උස තුනම පේනවනේ මේකේ උසක් පේන්නේ නැහැ නේද? නෑ ටීචර්. දිගයි පළලයි විතරයි පේන්නේ. එතකොට මාන දෙකයි. ඒ නිසා කියනවා ද්විමාන කියලා. හරි? මේක හරියට thank you. ඉවර නම් අත උස්සන්න දන්නවනේ කියලා තියෙන ඉස්සර.
වැඩ ඉවර නම් අත උස්සන්න. ලෝචනා ඉවරයි. ලෝචනද ලෝචනාද? ලෝචනා ලෝචනා ඉවරයි. ඖෂධි ඉවරයි, ඖෂධි ඉවරයි. මම ඉතින් ওই 10ක් 15ක් ඉවර වුණාම අනිත් පැත්ත ඉවරයි කියලා හිතනවා නේද? වෙලාව ඇතුලේ එච්චර ගොඩක් කරන්න ඕනේ. එතකොට අපි ත්‍රිමාන දෘෂ්ටියට ලියනවා. ත්‍රිමාන කියන්නේ 3යි. ද්වි කියන්නේ 2යි, දිගයි, පළලයි, උස. එහෙම නැත්නම් ගැඹුර. උස කියන්නේ ගැඹුරනේ. මේකේ අපිට ගැඹුර පේනවා. උස පේනවා. දිග, පළල, උස එහෙම නැත්නම් ගැඹුර කියන තුනම පේනකොට කියනවා ත්‍රිමාන දෘෂ්ටිය කියලා. දැන් ලියාගමු ඔතෙන්ට. වස්තුවක දිග, පළල, උස එහෙම නැත්නම් ගැඹුර. වස්තුවක දිග, පළල, උස එහෙම නැත්නම් ගැඹුර යන මාන තුනම හඳුනා ගැනීමේ හැකියාව ත්‍රිමාන දෘෂ්ටිය ලෙස හැඳින්වෙනවා. ටීචර් එක ටිකක් ආයි කියන්න. වස්තුවක දිග, පළල, උස එහෙම නැත්නම් ගැඹුර හඳුනා ගැනීමේ හැකියාව ත්‍රිමාන දෘෂ්ටිය ලෙස හැඳින්වෙනවා. ත්‍රිමාන දෘෂ්ටිය ලැබී ඇත්තේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසා. ත්‍රිමාන දෘෂ්ටිය ලැබී ඇත්තේ ද්විනේත්‍රික දෘෂ්ටිය නිසා. දැන් ෂෝක් පරීක්ෂණයක් තියෙනවා. පිටු අංක 28. අපිට ඕක ඔහොම ඉඳගෙන කරන්න පුළුවන්. පළවෙනි වාක්‍යය කියවන්නකො බලන්න. ඖෂධි කවිශ්මා. පිටු අංක 28. ක්‍රියාකාරකම 2-7. මුහුණ කෙලින් තබාගෙන ඉදිරිය බලන්න. ඒකම කියවන්න ඕෂිනී. මුහුණ නොසල්වා පහත දෑ සිදු කරන්න. අත් දෙක ඉදිරියට දිගු කර දෑත් මිට මොළවා ගන්න. ඉහළට සිටින තේ මහපට ඇඟිල්ල ඍජුව දිගහරින්න. වම් ඇස වසාගෙන මාපට ඇඟිල්ල නොපෙනෙන තෙක් වම් අත සිරස් තලයේ වම් පැත්තට ගෙන එන්න. වම් අත එසේ තිබියදී දකුණු අත වසාගෙන දකුණු අතෙහි මහපැඩ ඉල්ල නොපෙනෙන තෙක් සියස් තලයේ දකුණු අත දකුණු පැත්තට ගෙන එන්න. දැන් ඇස් දෙකෙන්ම අත් දෙකේ මහපැඩ ඇඟිල්ල දෙස බලන්න. ඇස් දෙකෙන්ම අත් දෙකේ මහපැඩ ඇඟිල්ල දෙස බලන්න. අපි ඕක කරමු දැන්. හරි කියව ගන්න හැමෝම 28 වෙනි පිටුව. මොකද්ද පළවෙනියටම කරන්න ඕනේ මේ ඉෂාරා? මුහුණ කෙලින් තබා. මේ අද හරියන්නේ. මූණ කෙලින් තියාගන්න ඕන. මූණ කෙලින් තිබ්බා. හරි. කෙලින් තියාගෙන ඉස්සරහා මෙහෙම බලන්න.
බලලා දැන් පොත බලන්න පොඩ්ඩක් නැරෙන්න වෙනවා. මූණ නොසල්ලා පාත දැ සිදු කරන්න. හරි? අත් දෙක ඉදිරියට දිගු කර. මෙහෙම දිගු කරන්න. දිගු කරලා මෙහෙම කළා. මෙහෙම කරොත් තමයි ඔයගොල්ලන්ට පේන්නේ. කොහොම කරලා මොකද කරන්නේ කියන්නේ? දැන් මිට මොලවලා මාපට ඇඟිල්ල මෙහෙම කරන්න. හරි? මාපට ඇඟිල්ල මෙහෙම කරන්න. කරලා මේ අත තියනවනේ. එක අත මෙහෙම ඉස්සරහා බලාගෙන ඉන්නේ. ඉස්සරහා බලාගෙන මේ අත මෙහෙම හැරලා බලන්නේ. හරි? මෙහෙම ඉස්සරහා බලාගෙන මෙහෙම කරන්න. ඔන්න මට දැන් පේන්නේ නැහැ. ඔච්චරයි පේන්නේ. දැන් මට පේන්නේ නැහැ. හරි? එතන මේකේනොත් එහෙම කරාම ඔන්න ඔච්චර ඒරියා එකක් පේනවා. මේ මට දැන් තිරෙන් පෙවුනට මේ මට ඇහැට පේන්නේ නැහැ මේ ඇහැට පේන්නේ නැහැ මීට වැඩි. අන්නේ ප්‍රදේශය තමයි අපිට පේන ප්‍රදේශය. දැන් එක සැරයක් කරලා බලන්න. එක සැරයක් කරලා බලන්න මෙහෙම කරා. මෙහෙම කරලා පේනවද බැලුවා. මේක මෙහෙම කරා. පේන්නේ මේ හැරලා බැලුවා කොහොමද පේනවා. මෙහෙම අපිට එන්න දිහා බැලුවා කොහොමද පේනවා. මෙහෙම ඉඳගෙන ඉස්සර බලන්න පේන්නේ. කරලා බලන්න එක සැරයක්. පස්සේ නිදාසේ කරලා බලන්න. හරිද? එතකොට අපිට 180ක් පේන්නේ නැහැ වගේ නේද? 180ක් පේන්නේ නැහැ. ටික අඩු වෙන්නේ නේද පේන්නේ? ඔව් 175ක් වගේ පේන්නේ නේද? 175ක් විතර පේන්නේ. හරි. එතකොට දැන් අපි මේ පරීක්ෂණය කරමු. දැන් මේ ඇස් හොඳට තියනකොට අපි කවුරුත් කැමතිනේ. අපේ ඇස් පේන්නේ නැති වෙනකොට අපි කැමති නෑ. අඩුතරමින් 50 60ක් වෙනකන්වත් වයසට ගියාම නම් කොහොමද කමන්නේ කියමුකෝ. 50 60ක් වෙනකන්වත් ඕගොල්ලන්ගේ ඇස් හොඳට පරිස්සම් කරගන්න. අපි කියවන්නේ සුද්ධ ඇති වෙන්නේ නැතුව. හරි. ග්ලූකෝමා මේ කතා කරන්නේ නේද මේ ලෙඩ? නැත්නම් කතා කරේ? කතා කරා. සුද්ධ ඇති වෙන්නේ නැතුව. ආය මොකද්ද ග්ලූකෝමාව ඇති වෙන්නේ නැතුව. හැරමිටියෙන් යන්න හරි පාර පේන්න එපා ඔයගොල්ලන්ට. ඒ නිසා ඇස් පරිස්සම් කරගන්න විදිය මේ කියන්නේ. ඒ නිසා මාත්‍රිකාවක් ලියාගමු. මාත්‍රිකාවක් අපි ලියාගමු. ඇසෙහි නිරෝගී බව රැක ගැනීම. ඇසෙහි නිරෝගී බව රැක ගැනීම. දැන් මොනවද කරන්න ඕන වැඩ? ඇස් දෙක පරිස්සම් කරගන්න. මොනේ කරන්න ඕන? කියනවා නේද ඇස් දෙක වගේ පරිස්සම් කරගන්නයි කියලා. ඔහොම කියන ඒවා තියනවා නේද? අම්මා තමන්ගේ ළමයින් ඇස් දෙක වගේ පරිස්සම් කරනවා. දරුවන්ට එච්චර ආදරේ. එතකොට කියන්න බලන්න එහෙනම් ඇස් දෙක පරිස්සම් කරගන්න මොකද කරන්න ඕන වැඩ? Excuse me teacher. ඇසෙහි නිරෝගී බව රැක ගැනීම. ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට අපිට මොනවද කරන්න ඕන දේවල්? අපි බලනවාද කෙලින්ම ඉර දිහා? ඉර දිහා කෙලින්ම බලනවාද? නැහැ. නෑ අපෝ බලන්න එපා. ඉර දිහා කෙලින්ම බැලුවොත් ඉරේ ඉඳලා එන සැර ආලෝකය අපේ ඇහැට වැටිලා මොකක් වෙනවද අපේ ඇහි කාචය? සුදේනවා. කාචයේ පාරදර්ශී බව අඩු වෙනවා. ඒ නිසා හිරු එළිය දිහා කෙලින්ම බලන්න හොඳ නැහැ. තව කියන්න කරන්න හොඳ නැති වැඩ. වෙල්ඩින් කිරීමේදී ආරක්ෂක ආවරණ භාවිත නොකිරීම. අන්න හරි ලෝචන. ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ අපි කියන්නේ ඕගොල්ලෝ අපි කියන්නේ ඇයි අපි කියන වචනේ වෑල්ඩින් කරනකොට වෑල්ඩින් නෙවෙයි වෙල්ඩ් කරනවා. යකඩ එහෙම පාස්සන්නේ කුණු කරලා. අර නිල් පාට ඉරිලි ලස්සන එළියක් කියන්නේ යකඩ පාස්සනකොට දැකලා තියෙනවද? ඒ එළිය දිහා අපි ඔය ඕගොල්ලෝ වාහන බස් එක යන බස් එක නැවතුවාම ඒ වෙල් කරන ආසාවෙන් අර එළිය දිහා බලන් ඉන්න. හොඳ නෑ බලන්න.
ඒව කරන අයත් ඒව බලන්නේ මොනවද දාලාද කණ්ණාඩිය දාලා බලන්න. ඒතකොට ඒගොල්ලන්ට ඒක නිල් පාටට පේන්නේ. නිල් පාට කොටුවක් තියෙන්නේ. නිල් පාට එක. ඒතකොට නිල් පාට පේනට ඇහැට ලොකු සැරක් නෑනේ. ඒතකොට ඒ නිසා ඒගොල්ලෝ බලන්නේ ඒවා ඒ කණ්ණාඩි වලින්. ඒ නිසා කෙලින්ම එහෙම බලන්න හොඳ නෑ. ඊළඟට ඕගොල්ලෝ කරන තව වැරදි වැඩක් තමයි දැන් ඕගොල්ලෝ ගෙවල් වල ඉන්න ආච්චිලා සීයලා ඉන්නවා. අම්මලා තාත්තලා සමහරු කණ්ණාඩි දානවා. දැන් ඕගොල්ලෝ මොකද කරන්නේ? මේ කණ්ණාඩිය අරන් ඕගොල්ලෝ දාලා බලනවා නේද ඊට තමයි. ඔව් ටී. ආබෝ කීරවත් දාන්න එපා අනුන්ගේ කණ්ණාඩි. අනුන්ගේ කණ්ණාඩි කීරවත් දාන්න හොඳ නැහැ මතකනේ. අවිදුර දෘෂ්ටිකත්වයේ දුර දෘෂ්ටිකත්වයේ වැස්සල කාච දාලානේ කණ්ණාඩි හදන්නේ. ඒ හින්දා අනුන්ගේ කණ්ණාඩි දාන්න හොඳ නැහැ. එතකොට අපි ওই ටික දැන් ලියා. ඊළඟට ඕගොල්ලෝ ෂෝක් කඩ කරනවා. රූපවාහිනියෙන් ටීවී එකෙන් S2 ගන්නෙම නැහැ. වෙලන් දැන්වීමද ප්‍රවෘත්තිද ටෙලි නාට්‍යද ඔක්කොම බලන S2 ඉවරට ඉවර වෙනවා. ඊළඟට කම්පියුටරේ S2 ගන්නෙම නැහැ. ඒක දිහාම බලාගෙන ඉන්න කියන්නේ. ටීවී එක. තව එකක් තියෙනවා ඊට තපන් මොකක්ද? කණ්ණාඩි දැමීම. තව එකක් තියෙනවා. දැන් අතේ තියෙනවා මේ වෙලාවේ. ෆෝන් එක ෆෝන් එකත් හොඳ නැහැ. එතකොට රූප වාහිනිය හොඳ නැහැ. කම්පියුටරේ හොඳ නැහැ. ෆෝන් එකත් හොඳ නැහැ. ඕනෑවට වඩා හොඳ නැහැ. හරි? ඒ නිසා ඕවට ඇබ්බැහි වෙන්නේ නැතුව ඉගෙන ගන්න වෙලාවට ඉගෙන ගත්තා. අනිත් වෙලාවට ඉතින් ඕනේ නැහැනේ. ඉගෙන ගත්තාම නම් අව් කණ්ණාඩි නේද? ඉෂාන් චාමික මයික් ඔෆ් කරන්න ඕනේ. ඉෂාන් චාමික මයික් ඔෆ් කරන්න. මොකද කිව්වේ? Excuse me teacher මම දැන් teacher අද්දුනේ මේ කරන්ට් ගිහින් තිබ්බි teacher. ඔව් අපි දැන් කතා කරන්නේ ඇසේ නිරෝගී බව රැක ගන්න විදිය විනෝජ. ෆෝන් එකම charge කරලා තියාගන්න කරන්ට් එක ගැන දැන් නම් හිතන්න එපා හොඳේ. කරන්ට් නෑ දැන් කොහොමද? ඒ හින්දා අපි වැඩේ අපි කරගමු. ෆෝන් කලින්ම charge කරගන්න තියෙන වෙලාවට ටක් ගාලා charge කරගන්න. නැත්නම් වැඩ කරන්න වෙන්නේ නැහැ ඉස්සරහට හොඳේ. එතකොට ටීවී බලන්න හොඳ නෑ ඕනෑවට වැඩිය කම්පියුටරේ හොඳ නෑ ෆෝන් එකත් හොඳ නෑ. හරි? අවු කණ්ණාඩි හොඳ නෑ අපි ওই ටික ලියාගෙන ඉතින් කතා කරමු. ඇසේ නිරෝගී බව රැක ගැනීම එක අන් අයගේ උපැස් භාවිතා නොකිරීම අන් අයගේ උපැස් භාවිතා නොකිරීම දෙක හිරු දෙස ඍජුවම නොබැලීම හිරු දෙස ඍජුවම කෙලින්ම නොබැලීම වෙල්ඩින් කිරීමේදී ඇස් ආවරණ පැළඳීම ඊළඟ රූපවාහිනිය පරිගණකය හා දුරකථනය රූපවාහිනිය පරිගණකය හා දුරකථනය එක දිගට භාවිතා නොකිරීම
දැන් ඕගොල්ලෝ කරන තව වැඩි වැඩක් තමයි ඔයෙන් තමයි ඇස් කන වෙන්නේ. දැන් ඇහැක මොකක් හරි වැදුනා කියමුකෝ. දැන් මොකද කරන්නේ ඕගොල්ලෝ? හොඳ වැඩ කරනවා නේ කරන්නේ. ඇහැක මොකක් හරි පොඩි දෙයක් වුණ ගමන් ඕගොල්ලෝ කරන වැඩේ තමයි ඔය කියනවා එක එක්කෙනා අර කොළ කොටලා දාන්න මේ කොළ කොටලා දාන්න කියලා ඇහැට දානවා එක එක જાතිය කොළ ඉස්ම හොඳයිද? හොඳයිද? නැහැ. අපෝ කිසිම දෙයක් දාන්න එපා. ඔය ඇස් පේන එකම පොඩි පින්කමක්ද කියන්නකො පෙර කරපු. ඒ හින්දා ඇස් වලට මොනවත් දාන්න බෑ. මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහිල්ලා ඇස් දොස්තර කෙනෙකුට එක්ක නිකන් ડોක්ටර් කෙනෙකුට හරි පෙන්නනවා මිසක් ඇහැට මොනවා කාටවත් දාන්න දෙන්න. අර මොනවද කහ ගොබ කියයි, වදවල්ලිස්ම කියයි. ඒවා මේවා ඇහැට දානවා කොට කොට රෙදි කෑලි වල බැඳලා පොට්ටනි හදලා ඕයන් බිලිකල වක් කරලා දානවා. කිසිම දෙයක් කාටවත් ඇහැට දාන්න දෙන්නේ නැහැ. හරි? ඔච්චර පිටට හම්බුන ඇස් දෙක නරක කරගන්න කාටවත් කිසි දෙයක් දාන්න දෙන්න අපි දන්නේ නැහනේ. ඒ හින්දා ડોක්ටර් කෙනෙකුට යන්නේ මේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්. කිසිම කෙනෙකුට මොනවත් ඇහැට දාන්න දෙන්නේ නැහැ. හරි? එහෙනම් ඊළඟ නම්බරේ ලියාගමු. වෛද්‍ය උපදේශ වලින් තොරව ඇසට ඖෂධ නොදැමීම. ඇසට ඖෂධ නොදැමීම. ඇසට ඖෂධ කියන්නේ බෙහෙත් ಜಾති. ඔය කොළයිස්ම, ඔටු කොළයිස්ම, කහ ගොබ ඔය කීක දාන. නොදැමීම. හරි? Excuse me teacher. ඕනේ සර කියන්නේ. teacher මේ class එකේ recording දෙනවද? ඔව් රෙකෝඩින් එක හෙට 10 වෙනකොට YouTube එකට දානවා. හරිද? හරි. එතකොට දැන් ඊළඟට ඇසේ නිරෝගී බව තියාගන්න අපි මෙන්න මේක කියනවා. පෞද්ගලික හරි ඊළඟ ලියාගන්නකො පෞද්ගලික මේ වචනේ බලන්න. ස්වස්ථතාව. පෞද්ගලික කියලා ලියාගත්ත හැකිනේ. පෞද්ගලික ස්වස්ථතාව. මොකද ස්වස්ථතාව කියන්නේ? කියන්න බෑ අදහසක්. පිරිසුදුකම. පෞද්ගලික ස්වස්ථතාව. ඒ කියන්නේ අපි පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙන්න. මූණ හොදනකොට හොඳට ඇස් දෙකත් ඉතින් ගන්නවනේ ඇස් වල ඉතින් නේද? කබ ඒවා තියෙනවනේ කාගේ. ඒවා හොඳට හොදන්න. ඊළඟට ඕගොල්ලෝ නිවාඩු දවසට කරන වැරද්දක් තමයි මේ මූණ හොදන්නේ 10ට 12ට. හරි? නිවාඩු දුන්නාම ළමයිගේ ඇස් ටිකක් නරක් වෙනවා. උදේ නැත්තම් ඉස්කෝලේ යනකොට හොඳට හොදාගෙන එනවනේ. ඔය ඉන්නව නිදාගෙන 10 12 වෙනකන් ඉන්න මූණත් හොදන්නේ නැතුව. නිවාඩු දුන්නා. අන්න ඒක එතකොට පෞද්ගලික ස්වස්ථතාව නෙවෙයි. හොඳට පිරිසිදුව තියාගන්න ඕනේ ඇසවට මූණ ඒ ටික. නැත්තම් ඇස් වලට විස බීජ එහෙම යනවා. ඊළඟට අතින් එහම යකලා ඇස් අල්ලන්නම එපා. කොච්චර හරි ඒ වල්ල මේ වල්ල ඇස් අල්ලනවා. එතකොට මොකද වෙන්නේ? ඇස් වලට විස බීජ ඇතුල් වෙනවා. හරි? ඒ නිසා ඇස් අල්ලන්න ඕනේ. ඇස් ඇල්ලුවාම මේ ඔය විස බීජ ගිහලා ඇස් ලෙඩ ඒ වගේ දේවලුත් හැදෙනවා. එතකොට පෞද්ගලික ස්වස්ථතාව කියන්නේ ලෝචනා කිව්වා පිරිසිදු බව තියාගන්න ඕනේ. හරි? පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වීම. හරි. පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ අපු හරියට ලියන්න. ස්වස්ථතාවයේ පිරිසිදුකම පිළිබඳ සැලකිලිමත් වීම. ඇස් අල්ලන එකෙන් පුළුවන් තරම් වැඩ කර කොවිඩ් කාලේ කිව්වනේ මොකද ඇස් අල්ලන්න එපා කියන්නේ.
ඉතින් කොවිඩ් විතරක් නෙවෙයි තවත් විස බීජ තියෙනවානේ. ඇස් අල්ලන්න හොඳ නැහැ. එතකොට දැන් අපි ඇහැ ඉවර කරා. ඇහැ ඉවර කරා. අපි දැන් ඊළඟට කතා කරන්න හදන්නේ කන. අභ්‍යාසය මේකත් ඉවර කළාම කරමු. එතකොට එහෙනම් මාතෘකාව ලියා ගන්න කන කියලා. මොකක්ද ටීචර්? මාතෘකාව කන. කන. කන කියනකොට මේ නයන්න. දන්දද නයන්න. හරි. මෙහෙම ලිව්වොත් මොකද තේරුම? මේ කන කියන්නේ. කවුද කියන්නේ? අම්මලා අහන ඇස් පේන්නේ කන වෙලාද කියලා අහලා නේද? ඔය පොඩි බඩු හොයන්න කිව්වා අම්මලා කිව්වා. බදානේ ඇස් පේන්නේ කන වෙලාද කියලා අහනවා. එහෙනම් කන වෙලාව කියන්නේ මොකද්ද? ඇස් පේන්නේ නැති වෙනවා. ඇස් පේන්නේ නැති එක්කනට කියන්නේ කනා කියන්නේ. අන්ධ වුණා ටීචර්. අන්න. එතකොට දැන් අපි කතා කරන්නේ කන ගැන. කෝ කන මේ තියෙන්නේ? අන්න ඒක කතා කරා. එතකොට දැන් අපිට තියෙනවා මෙහෙම බාහිර කනක් තියෙනවා. සම්පෙත්තක් තියෙනවා. මෙතෙන්ටනේ කරාඹු එහෙම දාන්නේ. මේ කරාඹු දාන්න. එතකොට මේ බාහිර කනක් තියෙන එක මොන සත්තුන්ට පොදු ලක්ෂණයක්ද? සීරපායින්ද හරියට හරියවශීලි. ශීරපායි සතුන්ට මොකෙක් හරි සතෙක් පොඩි කාලේ අම්මගෙන් කිරි බීලා වැඩෙනවා නම් අන්නේ සතුන්ට තියෙනවා මේ විදිහ බාහිර කම්පැති තියෙනවා. ඔන්න බලන්න මම දැන් සත්තු ටිකක් මෙතනින් හදුවා. ඕගොල්ලෝ දැන් කණෙන් කියයි සත්තාව. මොකක් සතා? මෙයා මිනිසා මෙයා නිසා මෙයා 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 අලියා. ආවා ශීරපායි අලියා ශීරපායි මේක කවුරුත් කිව්වේ නෑ බල්ලා පූසා ගවයා අශ්වයා මේක මීයා ලේනා මිනිසා ටීචර් අර බල්ලන්ට මුවත් ගන්න පුළුවන්ද? මේක මුවා බල්ලා පූස ගවයා අශ්වයා ඔය ගොඩකට ගත හැකිනේ. එතකොට මේ විදිහ බාහිර කන් තියෙන එක පොඩි කාලේ අම්මලාගෙන් කිරි බීලා වැඩෙන අයට පොදු ලක්ෂණයක් බාහිර කනක් තියෙනවා. එතකොට මම දැන් මේ අකුණු කරේ මේ බාහිර කන් පෙත්ත. අපි ලියමුකෝ මොකද්ද ලියන්නේ බාහිර කන් පෙත්ත. මේක බාහිර කන්දේ. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ?
මෙතනින් නොම කෑල්ලක් තියෙනවා. මැදකන් නේද? මේ සිදුව. මේකට ඔයගොල්ලෝ මම කියන්නේ බාහිර ශ්‍රවණ නාලය මේක බාහිර ශ්‍රවණ නාලය. ඔයගොල්ලෝ මේකට කන්නඩේ දන්නවද? ආය කටු දාන්න. හරි? කොණ්ඩ කටු දාන්න. ආය මොනවද දාන්න? කොටන් බටන් cotton bud කොටන් බඩ් දාන්න. ඊළඟට දානවා ඇඟිලි දාන්න. ආය පෑන දාන්න පෑන. කන් හැන්ද සුපර්. කන් ඇඳ දාන්න. ඕවා එකක්වත් අදින් පස්සේ කනට එකක්වත් දාන්න එපා. කනට ආදරයක් තියනවා. හරි? කන් හැන්ද දාගෙන ඉන්නකොට කවුරු හරි ඇවිල්ලා වැලමිටියේ හැප්පුණොත් හරි නේද වැඩේ? ඒ හින්දා කනට කිසිම දෙයක් ඇතුල් කරන්න එපා. දැන් කන මං ඉගෙනුවට පස්සේ බෑ. කන පරිස්සම් කරගන්න ඕනේ. ඊළඟට මෙතෙන්ට ගියාම ඔන්න ඔහොම පටලයක් තියෙනවා. මේ පටලය බැලුම් බෝල පටලයක් වගේ මෙච්චරක් ඝනකම නැහැ. බැලුම් බෝල පටලයක් තරම්වත් ඝනකම නැහැ. ඒකට කියනවා මෙන්න මේ පටලයට නමක් පරණ පට කර්ණ පටහා පටලය කියලා කියනවා. හරි? කර්ණ පටහා. මේ ඕගොල්ලෝ ආයකට කොණ්ඩකට දායකට නමක් කිව්වා. මොකද්ද මේකට කියන්නේ? බාහිර ශ්‍රවණ නාලය ශ්‍රවණ නාලය මේකේ තියෙනවම නෑ මේකේ තියෙන්නේ. ඇයි ඔයගොල්ලෝ මේ කන් ඇදියව මේවා දාන්න මේක? කලාඳුරු මේකේ තියෙනවා මේ කලාඳුරු කියලා જાතියක්. දැන් ඕගොල්ලෝ කන් ඇදි දාලා මේ කලාඳුරු සුද්ධ කරලා දානවා. මොකටද කලාඳුරු සුද්ධ කරන්නේ? ඔයගොල්ලන්ට පිසුද? කලාඳුරු තිබිච්චාවයි. කලාඳුරු සුද්ධ කරන්න ඕනේ. ඇයි සුද්ධ කරන්නේ? ඔයගොල්ලන්ට මේ බත් කනකොට අත හොදන්න බෑ කලාඳුරු සුද්ධ කරනවා. කලාඳුරු සුද්ධ කරන්න එපා. ඒවා කනේ තියෙන්න ඕනේ. තියෙන්න ඕනේ හින්දා තමයි ඒවා කනේ හැදෙන්නේ. කලාඳුරු සුද්ධ කරන්න එපා. හරි? කලාඳුරු වලට වෙන වැඩේ අහන්නකො. කලාඳුරු ඉබේම ටික මේ පැත්තට එනවා. ඇවිල්ලා මෙතනින් එළියට යනවා. ඒ හින්දා අපි කලාඳුරු සුද්ධ කරන්න කරදර වෙන්න ඕනේ. අනිත් එක කියන එක හොඳයි. නිවසර කනේ කලාදුරු තියෙන එක හොඳයිද ටීචර්? හොඳටම හොඳයි. එපා සුද්ධ කරන්න. කලාඳුරු තියෙන්න ඕනේ කනේ. ඇයි ඒ ටීචර්? ඒකනේ මම කියලා දෙනවා. දැන් ඔයාලට ඇහෙනවනේ මම කියනවා. ඔව් ටීචර්. හරි. එතකොට නිවසර අපි හිතමුකෝ කනට ගියා කියලා කූඹියේ කුරුමිනියේ. හරි? එහෙම යනවා නේද? ඔව් ටීචර්. බෝ මතක් කරන්න එපානේ. දැන් අර කන් ඉටි තියෙනකොට මූට යන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ ඇලවෙනවා. ඒවා නිකන් ග්‍රීස් වගේ. මේවාගේ ඇලවෙනවා මූට යන්න බෑ ඇතුළට. එතකොට මූට යන්න බෑ ඒක මූ චුට්ටක් ඕන අයියා ඊරම නැකලා අයින් කරන්න පුළුවන්. දැන් අපි මොකද කරන්නේ? මූට සුද්ධ කරලා දෙනවා කන හොඳට. දැන් කලාඳුරු නෑ. මූට වැඩේ ලේසි.
දැන් කලාතුර අපි අයින් කරලා දෙනවා. දැන් මොකද වෙන්නේ මූ? යනවා ඇතුළට. මෙතෙන්ටම යනවා. අයි අපි හොඳට කලාතුර සුද්ධ කරලා මොකද්ද මේ යන පාර තියෙන හයිවේ එක. උට අපි හයිවේ එක වගේ හදලා දෙනවා යන්න ඇතුළට. හරිද? ගිහිල්ලා ඌ මේවා හෙට එහෙම තුවාල කරොත් විනාශයි. ඒ නිසා කලාඳුරු අයින් කරන්න එපා. කන සුද්ධ කරන්න. ඔය කොටන් බඩ් කියන જાතිය කනට දාන්න බෑ. මහා විනාශයක්. හරි? ඕවා දැම්මාම කනේ එක එක ඒවා හැදෙනවා. අර කැන්ඩිඩා කියලා දිලීරයක් තියෙනවා. මයික් ඔෆ් කරන්න. මේ කැන්ඩිඩා කියලා දිලීරයක් තියෙනවා. ඒක කනේ හැදෙනවා. ඒක කනේ හැදිලා කන කසන්න ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? තව එකක් දාලා සුද්ධ කරනවා. විනාශයි. ඇතුලේ පටල විනාශ වෙනවා. කර්ණ පටාවටලයටත් හානි වෙනවා. ඒ හින්දා කනට කිසිම බාහිර දෙයක් දාන්න එපා. කනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ડોක්ටර් කෙනෙකුට ගිහිල්ලා පෙන්නන්න. ඉන්නවනේ උගුර කන්න ආසා ඔය පිළිබඳ ડોක්ටර්ලා ENT සර්ජන් කියන්නේ. එයින් කෙනෙකුට ගිහිල්ලා කන පෙන්නන්න. අපි කනේ වැඩේ දන්නේ නැහැ. එහෙම කරලා අපි නිකන් බොරුට කන බීරි කරගන්න ඕනේ නෑනේ. ඒ හින්දා කොයි වෙලාවක අපෝ ඔය පිනට හම්බෙලා තියෙන අතපය අවයව නිරවුල්ල හම්බෙලා තියෙන එක. කොච්චර පෙර පිනක්ද ඒ හින්දා ඕකට හානි කරගන්න එපා ඒවා මේවා දාන්න. ඒ වගේද නංගිලා මල්ලිලා ඉන්නවා ගෙවල් වල. හරි. ඕක දදා ඉන්නකොට මෙහෙන් ඇවිල්ලා ඇදුනොත් එහෙම ආයි ඉවරයි. ඒ හින්දා කනට මොකක්වත් දාන්න එපා. දැන් මෙතෙන්ට ආවම කර්ණ පතහ පටලය. ඊළඟට තියෙන කෑලිය අහන්නකෝ. ඊළඟට තියෙනවා ශ්‍රවණ අස්තිකා කියන. හරි? මෙහෙම අස්ති තුනක් තියෙනවා. ඒවට කියන්නේ ශ්‍රවණ අස්තිකා කියන. මම මෙතනින් දෙන්නත් නම් කරන්නේ. ශ්‍රවණ අස්තිකා. ඊළඟට තියෙන කෑල්ල නිකන් ගොළු බෙල්ලෙක් වගේ නේ. ගොළු බෙල්ලෙක් වගේ. මේකට කියනවා කර්ණ සංඛය කියලා. සංඛය කියන්නේ මොකද? සංඛය කියන්නේ මොකද? සක්කඩ කියන්නේ හග්ගෙඩ. හග්ගෙඩියක් වගේ. කනේ ඉතින් ගොළු බෙල්ලක් ඉන්නවකම් කැතයි නේද? කනේ හග්ගෙඩිය හොඳ නම්බුකාරය ගන්න. එතකොට මේකට කියන්නේ කර්ණ සංඛය කියලා. සක්කඩ කියන්නේ හර හග්ගෙඩිය පිවිනවට කියන්නේ සක්කඩ කියන්නේ. එතකොට කර්ණ සංඛය කියලා එකක් තියෙනවා. ඒක ඇතුලේ තියෙන්නේ හැබැයි දියරයක්, ද්‍රවයක්. ඊළඟට මෙතනින් පටන් අරන් මෙහෙම පටන් අරන් කොහොම කෙන්දක් යන්නේ. ඕකට කියන්නේ ශ්‍රවණ ස්නායු. ශ්‍රවණ ස්නායුව. මේක මේ යන්නේ කොහෙටද? මොළයට යන්නේ. ඉතින් මහදුරක් නෑ මෙතනින් මොළයටනේ ළඟ එතනින් මොළයට. එතකොට ශ්‍රවණ ස්නායුව කියලා එකක් තියෙනවා. දැන් තව කෑල්ලක් මේකේ අඩුයි. කෑලි දෙකක් අඩුයි. මෙතනින් මෙන්න මේව නාලයක් තියෙනවා. මේකට කියන්නේ නාලය. පේකීය නාලය. ඉස්පේකීය නාලය. මෙන්න මෙතන පොඩි කෑල්ලක් තියෙනවා මට ඒක දැන් අඳින්න ඉඩ නැති වුණා. අර්ධවක්‍රාකාර නාල. ඔව් මෙන්න මෙහෙම නාල දෙකක් තියෙනවා. දෙක තුනක්. හරි. දැන් නම් කරගන්නකො බලන්න ඇඳලා ලස්සනට. මම නම් එක පාටකට දාලා තියෙනවා එක කෑල්ලකට එක පාටක්. හරි. මම නම් කළා නෑ අද චක්කා කාලනා නම් කළා නෑනේ. හරි ඒක නම් කරන්න.
දැන් ඇඳ ගන්න බලන්න ලස්සට තේරුම් අරන් ඇඳ ගන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා අහන්න මේකේ. ටීචර් කවුරු හරි අපේ කනට කට ලං කරලා හයියෙන් පිම්බොත් ඔය කන්න පට්ටලේ කැඩෙනවද? ඔව් කැඩෙන්න ඉඩ තියෙනවා. ඒකනේ අර මේ දැන් සමහරු හෂාරා කේශරා කනට ගහනව නේද ඔය සමහර අය. මෙහෙම ගහනවනේ. ගැහුවාම දැන් බලන්න මෙතනින් වැහෙනකොට මේ හුලන් ටිකට යන්න තැනක් තියනවද? නෑනේ. මෙතනින් ගහනවනේ සමහර කන්ට ගහනවා කියන්නේ. එතකොට මේ හුලන් ටිකට යන්න තැනක් නෑ. එතකොට මේ පටලේ පුපුරන්න ඉඩ තියෙනවා. එහෙම පුපුරලා තියෙනවා කන්ට ගහන්න. හයියෙන් පිම්බත් පුපුරන්න පුළුවන් හයියෙන් පිම්බොත්. ඇයි හුලන් ටිකට යන්න තැනක් නෑ. ඒකයි. ටීචර් එතකොට අධික ශබ්ද තියෙන තැන් වල ඉන්න හොඳ නැද්ද? ඔව් අධික ශබ්ද තියෙන තැන් වල ඉන්න කොහොමද හොඳ නෑ අධික ශබ්ද. ඒකට අපේ චූටි ශබ්ද ඇහෙන්නේ නැතුව යනවා. එහෙම වෙනවා. Excuse me teacher. කන්ට වතුර ගියාම ඒ කන්ට වතුර දාලා එහා පැත්ත හරවන්න හොඳ නැද්ද? කමක් නෑ වතුර ටික යන්න කමක් නෑ. කනට මේ දැන් අපි කියමු කූඹියක් ගියා කියලා. මේ කූඹියක් ගියාම කමක් නෑ වතුර ටිකක් දැම්මම. ඉස්පිතාලේ ගියත් වතුර ටිකක් තමයි දාන්නේ. වතුර ටිකක් දාලා මෙහෙම හරවලා අයින් කරන්න කමක් නෑ. එහෙම යන්නේ නැත්තම් හැබැයි ඉස්පිතාලේ යන්න වෙනවා. වතුර ටිකක් දාලා අයින් කරන්න කමක් නෑ. ඒකෙන් ලොකු හානියක් වෙන්නේ නෑ. ටීචර් කනට කූඹියක් ගියාම ලුණු වතුර දැම්මම ඌ මැරෙනවා කියන්නේ කන ඇතුලේදී ඒක ලුණු වතුර නම් දාන්න එපා. මේ පිරිසිදු වතුර දාන්න. පිරිසිදු වතුර දාලා අනිත් පැත්ත හරවන්න. හරි? එතකොට ඌ ගියේ නැත්තම් ඉස්පිරිතාලේ යන්න වෙනවා. මේ වෙන ලුණු වතුර අරව මේව දාන්න එපා කනට. ටීචර් කන්ට කූඹියක් ගියාම ටෝච් එක අල්ලන් හිටියම කූඹිය එළිය දිගේ එනවා ටීචර්. ඔව් ටීචර් වතුර දාන්න ඕනේ. ඉතලලා ඉවසන් ඉන්න පුළුවන්ද කූඹියක් ගියොත්? වතුර ටිකක් දාලා අනිත් පැත්ත හරවන්න ඒකට නම් කමක් නැහැ. වෙන මොනවත් නම් කරන්න එපා. ඉස්පිරිතාලේ යමු. එතකොට දොස්තරලා මේ අර ඒගොල්ලන්ට තියෙනවා කන්ට දාලා බලන එකක්. ඒකෙන් බලලා මේ මොකද සමහරවිට කිනිතුළු වගේ උන් අල්ලගෙන ඉන්නවා. ගිහිල්ලා අල්ලගෙන ඉන්නකොට වතුර දැම්මට එන්නේ නැහැ. ඒ හින්දා ඊට පස්සේ ඌව මරලා පස්සේ එළියට ගන්නවා මැරෙන්න බෙහෙතක් විදලා මේ ඌට මැරෙන්න බෙහෙතක් විදලා ඌ එළියට ගන්නවා. ඒ නිසා මේ වතුර දාලා යන්නේ නැත්තම් වෙන ඌ මෙහෙම අල්ලගෙන ඉන්නවනම් තේරුණා? ඉලිලා ඉන්නවනම් කිනිතුළු වගේ එහෙමනේ ඉන්නේ. එතකොට වතුර දැම්මට එන්නේ නැහැ. හොඳම දේ තමයි ඉස්පිරිතාලේ යන්නේ. පුළුවන් තරම් ඉක්මනට ඉස්පිරිතාලේ යන්න. එතකොට ડોක්ටර්ස්ලා ඒව බලාගන්නේ. අපි වැඩි කරන්න ගිහිල්ලා කන ඉල්ලුනොත් එහෙම අපරාධේ. ටීචර් අයි ටීචර් සමහර අයට කන ඇහෙන්නේ නැත්තේ ශ්‍රවණාබාධ තියෙන්නේ. කන ඇහෙන්නේ නැති වෙන්න ඉතින් හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ අස්ථි තියෙනවනේ මේ ශ්‍රවණ අස්තිකා එකට හයි වෙලා සමහරුන්ගේ. එතකොට ඉතින් මෙහෙ එළියෙන් යන ශබ්දවලට මේ කම්පණය වෙන්නේ. එතකොට ඉතින් කන ඇහෙන්නේ බීඩි බව ඇති වෙන්නේ. මොකසක නැඳ ගන්නකො මම ඒ ටික කියලා දෙනවා කොහොමද? ටීචර් සමහර අයගේ ටීචර් උපතින්මයි ටිකක් වයසට යනකොටයිත් එහෙම ඇහෙන්නේ නැති ශ්‍රවණාබාධ තියෙනව නේද? ඔව් වයසට යනකොට ටිකක් ඉතින් ඔය පද්ධති ඔක්කොම දුර්වල වෙනවා. ඔය කැල්සියම් බැරිලා ඒවා මේවා වෙලා මේ ඇහෙන්නේ නැතුව යනවා. මේවා කම්පණය වෙන්නේ නැතුව යනවා. ටීචර් සමහර අය කනට කියන්නේ යන්ත්‍රයක් වගේ එකක් දානව නේද? ඇහෙන්නේ නැහැ කියලා. ඔව් මේ ඉයර්ෆෝන් එකන්නේ. ඒකෙන් හඬ වැඩි කරලා දෙනවා. එතකොට මේ චුට්ටි ශබ්ද ඇහෙන්නේ නැති අයට ඒකෙන් වැඩි කරලා දුන්නාම ඇහෙනවා. අර හයියෙන් කිව්වහම ඇහෙන්නේ. මතකද මේ අන්දරේ මේ කවුද? රජවාසලේ විසවටයි මතකද? බිහිරි අන්දරේ. බිහිරි නෙවෙයි සීන් නෙවෙයි. ඇයි අන්දරේ ගිහිල්ලා කියනවා විසවගේ කන ඇහෙන්නේ නැහැ කියලා. හරි? ඊට පස්සේ විසවට ගිහින් කියනවා අන්දරේගේ
මේ අන්දරේගේ හාමිනේගේ කන ඇහෙන්නේ නැහැ කියන. මොකටද දන්නද ඒ කතාව? දන්නවා ටීචර්ගේ නම මතක නැහැ. එතකොට දෙන්නම හයියෙන් කතා කරනවානේ. එතකොට පොඩි සද්ද ඇහෙන්නේ නැති වුණාට හයියෙන් කිව්වම සමහරුන්ට ඇහෙනවානේ. තේරුණාද? මේ හයියෙන් කියනා වගේ වැඩක් තමයි අර මේකෙන් කරන්නේ. ඒ ඉයර්ෆෝන් එකෙන් කරන්නේ. ඒකෙන් හඬ වැඩි කරලා දෙනවා. එතකොට ඇහෙනවා. දැන් අඳ ගන්න කොටස් ටික නම් කරන් ලස්සට අපි කොහොමද තව කතා කරනවා කනද ඉවර කරගන්න බැරි වෙයි. ඇඳලා ඉවර වෙලා අත උස්සන්න. හෙෂාරා ඇඳලා ඉවර වෙන්නේ නැති අත ඉස්සේ. මෙන්න මේ කෑල්ල නම් කරේ නෑ මං. මේ නිල් පාට කොටස මට ඉතිරි නිසා ලියන්න. මේකත් නකුරු කරගන්න මෙන්න මේක. අර්ධ චක්‍රාකාර නාල. ඇඳලා ඉවරයි දැන් නේ. හරි. දැන් අපි කනේ කොටස් ටික බලමු. දැන් කන ගත්තාම කනේ අපි ඉගෙන ගැනීමේ පහසුවට කන කොටස් 3ක් යටතේ කියලා දෙනවා. මෙන්න මේ කෑල්ලයි මෙන්න මේ කෑල්ලයි මේ කෑල්ලයි ඒ කියන්නේ බාහිර කන් පෙත්තයි බාහිර ශ්‍රවණ නාලයයි මේකට කන්න බටා පටලයි. ඒතර කෑලි 3යිනේ කොටස්. ඒ 3ටම කියන්නේ බාහිර කන කියලා. හරි? දැන් මාතෘකාව ලියා ගන්නකො බාහිර කන කියලා. බාහිර කන. බාහිර කන කියලා ලියලා රත්විර පැත්තෙන් 1 2 3 දාන්න. රත්විර පැත්තෙන් 1 2 3 දාන්න. 1 2 3 දාලා ලියන්න. බාහිර කන් පෙත්ත. දැන් ලියන්න. එක බාහිර කන් පෙත්ත. ටීචර් මාතෘකාව බාහිර කන් ලියලා 1 2 3 දාන්න නේද? ඔව් මාතෘකාව බාහිර කන රත්විර පැත්තෙන් 1 2 3 දාන්න. දාලා එකට ලියන්න. බාහිර කන් පෙත්ත. දෙක බාහිර ශ්‍රවණ නාලය. තුන කර්ණ පටහ පටලය. කර්ණ පටහ පටලය. හරි. බාහිර කන් පෙත්ත, බාහිර ශ්‍රවණ නාලය, කර්ණ පටහ පටලය. එතකොට වාර විභාගයට කිව්වොත් බාහිර කනට ආйти කොටස් නම් කරන්න කියලා මොනවද කියන්නේ?
බාහිර කන් බාහිර පෙත්ත. කන් පෙත්ත, බාහිර ශ්‍රවණ නාලය, කන කර්ණ පටල. පටල. හරි. අපි දැන් ඒ තුන ගැන තමයි කතා කරන්න හදන්නේ. දැන් අපි කිව්වා මේ බාහිර කන් පෙත්තක් තියෙන එක ක්ෂීරපායින්ට පොදු ලක්ෂණයක් කියලා. එතන මේ බාහිර කන අපි මේ මෙතනින්ම කපලා දානවා. ඇහැලා දානවා. දැන් අපිට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ඇහෙනවා. එහෙනම් තියකින් ඇති වැඩේ මොකද්ද? කනට අනතුරක් වෙන හින්දා ආරක්ෂාවක්. කනට ආරක්ෂාවක් තියෙනවා තමයි. මොකක්ද තියෙන්නේ? දැන් මේ මෙන්න මේකෙන් ඇති වැඩේ මොකද්ද කියන්නේ? මේකෙන් මොකද්ද ඇති වැඩේ? මේකේ නම පහසුවෙන් ළමා මේකේ නම ගන්න කියන්න. පොණීම මේකෙන් ඇති වැඩේ? වතුර බෝතලයකට වතුර දාගන්න ලේසියෙන් පුළුවන්. වතුර හරි පොල් තෙල් හරි ඩීසල් හරි පෙට්‍රල් හරි ඔයිල් හරි පෑනී හරි මොනවා හරි ද්‍රාවණයක් විහිදව ගන්න නැතුව වක් කර ගන්න පුළුවන් නේද මේකේ? ඔව්. නැත්තම් අපි දාන්න ගියා හිතනවනේ. අන්න ඒ වගේ තමයි කන මේ බලන්නකො. එතකොට මේක මොකද්ද? බාහිර කන් පෙත්ත. එහෙනම් බාහිර කන් පෙත්තෙන් මොකද්ද තියෙන්නේ? මේක බාහිර ශ්‍රවණ නාලය කිව්වොත් බාහිර කන් පෙත්තෙන් මොකද්ද කරන්න වෙන්නේ? වටේ පිටේ තියෙන ශබ්ද ඔක්කොම එකතු කරලා මොකේද දෙන්නේ? බාහිර ශ්‍රවණ නාලයෙන් කන තුලට යොමු කරනවා මේ බාහිර කන් පෙත්ත තියෙන හින්දා. හරි? බාහිර කන් පෙත්තෙන් කරන වැඩේ එකක් ආරක්ෂාව තියෙනවා සෑහෙන්න. සතෙක් ආවොත් මේ කන් පෙත්තේ වදිලා විතර කොහොමද පිහ දාන්න. උඩ ඇතුලට යන්න අමාරුයි. අනිත් එක තමයි මෙන්න මේ වැඩේ කරනවා. මේක බාහිර ශ්‍රවණ නාලය නම් මේකෙන් කරන වැඩේ ඔක්කොම ටික එකතු කරලා මේකට දාන්න. ඒතර එකතු කරලා දාන්න. එහෙම නැත්නම් ධ්වනි තරංග කන වෙතට යොමු කරන්න වැදගත් බාහිර කන් පෙත්ත තියෙනවා. දැන් අපි බාහිර කන් පෙත්ත ගැන වාක්‍ය දෙකක් ලියාගමු. දැන් මේක මොනවා ගැනද කියන්නේ හැදිලා තියෙන්නේ මේක අස්තිද? ඇටද මේක අස්තිද? කාටිලේජ්. කාටිලේජ්. මොනවද මේ කාටිලේජ් කියන්නේ? මොකද කාටිලේජ් කියන්නේ? මේ කාටිලේජ් ඕනේ. ඕගොල්ලෝ කාලා තියෙනවද මෝර මාළු මෝර කරවල කාලා තියෙනවද? මඩු කරවල මඩු මාළු කාලා තියෙනවද? ඔව් ටීචර්. කාලා නැහැ. කාලා තියෙනවා. ඉතින් මෝර කරවලද මොනවද කියලා දන්නේ නැහැ. අම්මා බෙදලා තිබ්බාම කණේකනේ තියෙන්නේ නේද? අම්මෙන් අහන්නකෝ මෝර කරවල තියෙනවා නම් හෙට උයන්න කියන්නේ. මෝර කරවල වල කටු කන්න පුළුවන් අපි කියන්නේ ඔයගොල්ලන්ට තේරෙන භාෂාවෙන් අපිට චරචර ගාලා හපන්න පුළුවන් ඒ කටු. එහෙම කටු හපෙන කටු හම්බෙලා තියෙනවද? මොන සතාගේද හම්බෙලා කටු තියෙන්නේ? හපලා තියෙනවා ටීචර්. මෝර කරවල වල මෝර මාළු වල මඩු කරවල වල මඩු මාළු වල එහෙම හැපෙන කටු තියෙනවා. ඒවා අනිත් ඒ වගේ කටු වගේ හයිය නැහැ. හපන්න පුළුවන්. අන්න ඒ උන්ට ඒ tie හපන ඒවා විශේෂයෙන් මෝරවල කටු මඩු කටු ඒවා හපන්න පුළුවන් හයිය නැහැ. අන්න ඒවට කියන්නේ කාටිලේජ් කියලා. අපි මෝරයි මඩුවයි කොහොමත් වර්ග කරනවා කාටිලේජ් මසුන් කියලා. එතකොට අන්න ඒවට කියන්නේ කාටිලේජ්. එතකොට අපේ මේ නහය හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. අපේ කන් දෙක හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. හරි? එතකොට බාහිර කන් පෙත්ත හැදිලා තියෙන්නේ කාටිලේජ් වලින්. කාටිලේජ් කියන්නේ මේ අස්ති නෙවෙයි, හයිය જાතියක්. හරි. දැන් ලියාගමු. ටීචර් ඔව්.
ඇයි ටීචර් ළමයින්ගේ කන් මිරිකන්න එපා කියන්නේ? අනේ ඉතින් කනත් එක්ක දෙල්ලම් කරන්න හොඳ නෑ කොහොමද? කම් මිරිකන්න හොඳ නෑ, කනට ගහන්න හොඳ නෑ. කනට ඒවා මේවා දාන්න හොඳ නෑ. ඇයි එහෙම කියන්නේ? වටිනා අවයවයක් නේ නේද? අපි හිතමු ඔය ඒවා මේවා කරන්න ගිහලා කන ඇහෙන්නේ නැතුව ගියොත් ඉගෙන ගන්නත් ප්‍රශ්නයක් නේද? ඒ ටීචර් කියන එක ඇහෙන්නේ නැද්ද කියන්නේ? ඒ හින්දා ඒවා පරිස්සම් කරගන්නයි එහෙම කියන්නේ. අතුරට ඒවා මේවා දාන්න එපා, කනට ගහන්න එපා. දැන් මෙහෙම කනට ගැහුවොත් මම ඒක තමයි ඉස්සෙල්ලා කිව්වේ. මෙහෙම කනට කවුරු හරි ගැහුවොත් මේ ඇතුලේ තියෙන හුලන් ටික මොකද කියන්නේ වෙන්නේ? කර්ණපටහ පටලය කැඩෙන යන්න දිහාවන්නේ මේක පුපුරනවා. ඉතින් කන ඇහෙන්නේ නැතුව යනවන්නේ. නේ? ඉතින් ඒ හින්දා තමයි කන ආරක්ෂා කරගන්න තමයි ඔය හැම දෙයක්ම කියන්නේ. හරි? එහෙනම් ලියාගමු. කන් පෙත්ත, බාහිර කන් පෙත්ත කාටිලේජමය ව්‍යුහයකි. ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත. ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරන්නේ. ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය වෙත යොමු කරන්නේ බාහිර කන් පෙත්ත මගින්. ටීචර් යොමු කරන්නේ බාහිර කන් පෙත්ත මගින්. බාහිර කන් පෙත්ත මගින්. දැන් ඉතින් මෙතනින් එන ඔන්න එළිය සින්දුවක් කියනවා. ඔන්න එන තරංගය දැන් මෙහෙම යනවා. ගිහිල්ලා මෙහෙම යනවා. හරි? එළියෙන් එන හඬ. එතකොට මේ බාහිර ශ්‍රවණ නාලයෙන් එන මොකද කරන්නේ? ධ්වනි තරංගය ගමන් කරන්නේ ඒක මැද්දෙන් තමයි. එහෙම ගියාම මේ කර්ණ පටහ පටලය ගාවට එනවා. කර්ණ පටහ පටලය මම ඔයගොල්ලන්ට කිව්වා මෙන්න මේ වගේ කියලා. අනේ මෙච්චරත් ඝනකම නෑ හොඳේ. මෙච්චරත් ඝනකම නෑ. එතකොට දැන් මෙහෙන් සත්‍යයක් එනකොට මෙයා මොකෝ වෙන්නේ? මෙයා කම්පණය වෙන්නේ. කම්පණය වෙන මේ ඇයි හඬක් එනවනේ? මේක හරි සැහැල්ලුයි. එතකොට මොකද වෙන්නේ? මෙහෙම එළවෙන්නේ. එතකොට අපිට දැන් ලියන්න තියෙන්නේ බාහිර ශ්‍රවණ නාලය. ඕකේ කන් ඉටි තියෙනවා. කන් ඉටි තියෙන්නේ කනේ ආරක්ෂාවට. ඒවා ඉවත් නොකළ යුතුයි. කන් ඉටි තියෙන්න ඕනේ. හරි. ලියාගමු ඔතෙන්ට වෙනම ඡේදයෙන් ලියමු. අපි තාම බාහිර කන කතා කරන්නේ. ශබ්ද තරංග බාහිර ශ්‍රවණ නාලය හරහා කර්ණ පටහ පටලය වෙතට. කර්ණ පටහ පටලය වෙතට ගමන් කරනවා.
එම හඬට අනුව මොකද්ද මේකේ නම? කර්ණපටහ පටලය. එම හඬට අනුව මේ කර්ණපටහ පටලය කම්පණය වේ. එම හඬට අනුව කර්ණපටහ පටලය කම්පණය වේ. බාහිර ශ්‍රවණ නාලයේ කන් ඉටි නිපදවේ. බාහිර ශ්‍රවණ නාලයේ කන් ඉටි නිපදවේ. බාහිර ශ්‍රවණ නාලයේ කන් ඉටි නිපදවේ. දැන් එතකොට අපි බාහිර කන ඉවර කරා. තව එතකොට මැද කන තියෙනවා. ඇතුල් කන තියෙනවා කතා කරන්න. දැන් අපි හදන්නේ අපේ මෙන්න මේ පොතට යන්න මේ පොත. මේක අපි පෙරලා ගමු. දැන් පොත් තියනවාද හැමෝටම? අලුතින් ආපු අය ගාව නැහැ. ඔව් ටීචර්. අලුතෙන් ආපු අය ගාව නේ. පොත් තියන අය අත උස්සන්න බලන්න. පොත් තියන අය අත උස්සන්න. ගොඩ දෙනාට නේ. විනෝජ පොතක් ගත්තේ නැද්ද? ඔයගේ සතියේ හිටියනේ. ගිහින් දැන් අලුත් අය අහගන්නකෝ. එහෙනම් අද දැන් පොත කරන්න වෙන්නේ නේ? අනේ ටීචර්. ඔව් ඒක තමයි. මේ පොත ගන්න ඕනේ පොත් කඩේකින්. මේ පොත ඔයගොල්ලෝ දන්නම් මාස්ටර් ගයිඩ් පොත. අපි මේක පන්තියේ සාකච්ඡා කරනවා. Excuse me teacher. ඔව්. teacher මේ පන්ති කීයටද ඉවර වෙන්නේ? පන්ති ඉවර වෙන්නේ 8ට පැය දෙකක් උගන්වනවා. මේ පොත අරගන්න ඕනේ එහෙනම්. දැන් කවදා ගන්නේ ලබන සතියට නම් ඊට වැඩිය කල් දෙන්න බෑ. හා ටීචර්. ලබන සතිය ගන්න මේක පොත් කඩවල වල ඕන තරම් තියෙනවා මේ පොත. මේක නම් 375යි. දැන් පොඩ්ඩක් වෙනස් වෙලාද දන්නේ නැහැ. හරි? 45 වගේ මම අද මිල දන්නේ නැහැ. ටීචර් පන්ති තියෙන්නේ හැම සිකුරාදමද? පන්ති තියෙන්නේ සිකුරාද විතරද? ඔව් හැම සිකුරාදම 6 ඉඳලා 8 වෙනකම්. හරි. කොයිතන දැන් දවස් 2-3ක් ආව නේද? ඔව් මැඩම්. පොතක් ගත්තා නෑ? ගත්තා මැඩම්. පොත් අරගෙන එනවා නේද? මේ පොත මේ අනේ ඉතින් පොත් කඩේකින් ගන්න දැන් පොත් ගත්ත අයටත් අපිට සාකච්ඡා කරන්න නැති වෙනවනේ අනිත් අයකට ඉතින් අදාපු අයට නම් ඉතින් කරන්න දෙයක් නෑ. මේ වියාෂන් වගේ ගත්තද පොත? ගත්තරීද? එහෙනම් කීප දෙනාටයි නැත්තේ නේ අදාපු අයට විතරයි වගේ නැත්තේ මට පේන්නේ. අපි
ටීචර් ඔක මම ගත්තේ නැහැ. ඔව් නිම්සර ගන්න ඕනේ පොතක්. පොත බලාගත්තනේ. ඔව් ටීචර්. අපි ගෲප් එකට ආයෙ ෆොටෝ එකක් දාන්නම් ඕන්න. හරි? ටීචර් ගෲප් එකටත් දාන්න. ඔව් ගෲප් එකට ෆොටෝ එකක් දාන්නම්. මේ ගන්නකොට මේ එක කියන එක බලා ගන්න. මොකද ටීචර් මේක 2018 මුද්‍රණයකද ගන්න ඕනේ? මොකද 2018 මුද්‍රණය කරපු එකද ගන්න ඕනේ? 2018 කියලා තියෙනවද? එහෙම නෑ. මුල තියනවා ටීචර්. ඔව් නෑ මේ සිලබස් වෙනස් වුනේ නැතිද? මේක නම් 2020යි 8යි 6 කියලා මේකේ නම් තියෙන්නේ. මේ මගේ පොතේ තියෙන 2020යි 8යි 6 කියලා. මේ රූපේ බලා ගන්න අපි ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. ගෲප් එකට අපි කීප සැරයක් දාලා ඔතන ගහලා තියෙන ටීචර් ඇඟිල්ල ගාව 2018 නාම විෂය නිර්දේශය කියලා. මෙතන. ඔව් මේ පොත තමයි කොහොමද වෙනද පොලේ තියෙන්නේ. 2018 මේ අලුත් සිලබස් එකනේ. 2018 නාම විෂය නිර්දේශය කියලා දාපු එක තමයි තියෙන්නේ කොහොමද. ඒක විද්‍යාව එක කියන එක බලන්න මේක දෙකක් තියෙනවා දෙක එපා දෙකකින් පස්සේ බලමුකෝ. දෙක අපිට ඕන වෙන්නේ තව මාස 4-5කින්. අපි එක පොත තමයි ගන්න ඕනේ කල්පනාවෙන් ගන්න පොත. මේ රූපෙත් මතක තියාගන්නකෝ. එතකොට අපි එවන්නම් ෆොටෝ එකක්. හරි? ඒක ගන්න අපි එහෙනම් අදටත් සාකච්ඡා කරන්නේ හුඟ දෙනාට පොත් නැති නිසා. හැබැයි ලබන සතියේ නම් අනිවාර්යෙන් සාකච්ඡා කරන්න වෙනවා. නැත්නම් අපිට වැඩ එකතු වෙනවා සෑහෙන්න. දැන් ගිය සතියේත් මම එහෙම කිව්වා නේද? එහෙනම් අපි කනේ ඉතුරු කොටස් ටික කතා කරමු. අපිට පැය භාගයක් තියෙනවා. කනේ ඉතුරු කොටස් ටික කතා කරමු. එතකොට ලියා ගන්න නම් මේ මාතෘකාව ඊට පස්සේ ලියාගමු මැද කන කියලා. මැද කන කියලා ලියාගමු. මැද කන කියන්නේ මොකද? කනේ මැද කන. එතකොට මැද කනට අයිති කොටස් ටික බලමු. කර්ණාස්තිකා කොටස් දෙකයි අයිති. මැද කනට කොටස් දෙකයි අයිති. මෙන්න මේ නාලයයි මොකද මේකට කියන්නේ මෙතන නම තියෙනවා. යුස්ටේකිය නාලය. නාලයයි. මෙන්න මේ මොනවද මේව නම් කරන්නේ? කර්ණාස්තිකා. ශ්‍රවණාස්තිකා එහෙම නැත්නම් කර්ණාස්තිකා. දෙකම හරි. අන්නේ එතකොට මැද කන කියලා මාතෘකාව ලියන්න. මැද කන. මැද කන කියලා ලියලා එක මෙතන ශ්‍රවණ අස්තිකා. අරහන් ඇතුලේ ලියා ගන්න කර්ණාස්තිකා දෙකම එකයි. විනුක් මයික් ඔෆ් කරන්න. විනුක් එතකොට මෙතන ලියා ගන්න කර්ණාස්තිකා එහෙම නැත්නම් ශ්‍රවණාස්තිකා දෙක දාලා ලියා ගන්න යුස්තකීය නාලය. හරි. දැන් අපි මෙන්න මේ අස්තිකා බලමු. ඒ නිසා ශ්‍රවණ අස්තිකා මේ අස්ති තුනට නන් තුනක් තියෙනවා. හරි. දැන් අපිට මේක ඕනේ නැහැ මට ඉඳලා තියෙනවා. කතා කරන්න. එතන මේ ශ්‍රවණ අස්තිකා වලට නන් තියෙනවා. මේ මොකද්ද නම? මුද්ගලිකාව. හරි. මුද්ගලිකා මේක විඝාතිය අස්තිතුනේ නම් ටික ලියන්න. ඉඳ නෑ දැන් නේද?
මේක ධාරණකය ලියා ගන්න කොහෙම මුද්ගරිකාව නිඝාතිය ධාරණකය ශ්‍රවණ අස්තිකා තුන නම් කර අකුරු බලලා ලියන්නම් ටික. දැන් මෙහෙන් මේ බැලුම් බෝල පටලේ වගේ එක කම්පණය වෙනවනේ මෙහෙම. මේක කම්පණය වෙනවා. හරි? මේක කම්පණය වෙනකොට මේ අස්ති තුන තියෙනවනේ ශ්‍රවණ අස්තිකා තුන. ඒවත් මොකද වෙන්නේ මේක කම්පණය වෙනවා. හරි? ශ්‍රවණ අස්තිකා තුන මේක කම්පණය වෙනවා. මෙතනින් ලොකු හඬක් ගියොත් මෙයා පොඩක් කම්පණය. පොඩි හඬක් ගියොත් ඉතින් කම්පණය. හරි? පොඩ්ඩක් කම්පණය වෙනවා. ඔව් එතකොට මෙතනින් යන ශබ්දයට අදාළව මෙයා කම්පණය වෙනවා කොහොමද? එයා කම්පණය වෙනකොට ඊට අනුව මුද්ගරිකාව නිඝාතිය ධාරණකය කියන හස්ති කට්ටලෙත් කම්පණය වෙනවා. කම්පණය වෙනවා. දැන් සමහරුන්ගේ ඉස්සෙල්ලා කවුරු ප්‍රශ්නෙකුත් ඇහුවා මේවා හරි ඝනකම් වෙලා ඝනකම් වෙලා නිසා කම්පණය වෙන්නේ නැහැ. කර්ණපටාපටලේ කම්පණය වෙනවා. ඒ අනුව මේවා කම්පණය කරන්න බෑ. මේවා හයි වෙලා. එතකොට කනේ හෙන්නේ නැතු වෙනවා. ඒකට අපි කියන්නේ බිහිරි බව. බිහිරි බව කියන්නේ ඒකට ප්‍රතිකාර නැද්ද? ඒ කියන්නේ ඉයර්ෆෝන්ස් දාන්න නැතුව ප්‍රතිකාර නැද්ද? ඉතින් ප්‍රතිකාර ඔව් ඒකට ප්‍රතිකාරයක් ඉතින් ඉයර්ෆෝන් එක දැන් අර හිමින් කම්පණය වෙන්නේ නැති වුණාට දැන් සමහරුන්ට දැන් මේක හයියෙන් කම්පණයක් කරොත් හයියෙන් කිව්වොත් අර මං අන්දරේ කතා කිව්වේ ඒකයි. හයියෙන් කිව්වොත් සමහරට කම්පණය වෙන්න පුළුවන්. සමහරවිට ඉයර්ෆෝන් එකක් දාලා විසඳන වෙලාවල් තියෙනවා. එහෙමත් බැරි නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක එහෙමත් කම්පණය වෙන්නේ නැත්තම් එහෙමත් කම්පණය කරන්න බැරි නම් ඉතින් බීරි බව තමයි. බීරි තමයි. එතකොට අපි දැන් එතෙන්ට ලියනවා. නම් කරන්නේ ශ්‍රවණ අස්තිකා තුනකි. ශ්‍රවණ අස්තිකා තුනකි. ඒවා මුද්ගරිකාව අකුරු බලලා ලියන්න ඕනේ. ඒවා මුද්ගරිකාව නිඝාතිය හා ධාරණකය නමින් හැඳින්වෙනවා. එතකොට මේ අස්ති මොකද කරන්නේ? දැන් කර්ණපටාපටල හෙල වෙනවා. මේ අස්ති මේකට සම්බන්ධ නිසා ඒවත් හෙල වෙනවා. දැන් කම්පණය වෙනවා. ඒක කම්පණය වෙනකොට අපි මේ නම් කරේ කර්ණ සංකේ කියලා එකක්. මේ කර්ණ සංකේ ඇතුලේ තියෙන්නේ දියරයක්. ද්‍රවයක්. වතුර වගේ જાතියක් තියෙනවා. එතකොට මෙහෙන් තද වෙනකොට ඒකේ පීඩනය අඩු වෙවි වෙනවා. හරි? කර්ණ සංකේය තුල තියෙන ද්‍රවයේ පීඩනය මෙහෙන් හයිය තද කරොත් පීඩනය වැඩි වෙනවා. යම් තද කරොත් පීඩනය. එතකොට මේ කොහොම වුණත් මේ පීඩන වෙනස මෙහෙන් ආපු හඬට අදාළයිනේ. ඒ අදාළ විදිහට තමයි මේක මෙහෙම කම්පණය වෙන්නේ. පීඩනය ඒ අනුව අඩු වැඩි වෙනවා. මේ පීඩන වෙනස මෙන්න මේ කෙඳි වලින් ශ්‍රවණ ස්නායුවෙන් මොළයට යනවා. මොළයට ගියාම මොළය හඳුනා ගන්නවා මේ පීඩන වෙනසෙන් ශබ්දය හඳුනා ගන්නවා. ඒ විදිහට තමයි කන් ඇහිීම සිද්ධ වෙන්නේ. එතකොට අපි දැන් මෙතෙන්ට වෙනකන් ආවා. ඊට පස්සේ මේ වගේ මොකද කරන්නේ මේ කර්ණ සංකේය වෙතට
මේ ධ්වනි තරංගය සම්ප්‍රේෂණය කරනවා. දැන් මෙතන තමයි අපිට ලියන්න තියෙන්නේ. ලියාගමු ශ්‍රවණ අස්තිකා මගින් කර්ණ සංඛය වෙතට ධ්වනි තරංග සම්ප්‍රේෂණය කරයි. සම්ප්‍රේෂණය අකුරු බලලා ලියමු නේද? සම්ප්‍රේෂණය කියන්නකෝ. ඒ වාක්‍ය ආයි කියන්න මේ ලියාගත්ත එක්කනේ. මේ කියන්නකෝ වෙනත් කියන ආලෝචනා කිය. ශ්‍රවණ අස්තිකා මගින් කර්ණ සංඛය වෙතට ධ්වනි තරංග සම්ප්‍රේෂණය කරයි. අන්න හරිය ඔෂිනි. අපව කියන ඔෂිනි ඔක්කොම ටික. වාක්‍ය ශ්‍රවණ අස්තිකා මගින් කර්ණ සංඛය වෙතට ධ්වනි තරංග සම්ප්‍රේෂණය කරයි. ධ්වනි තරංග මේ බාන සම්ප්‍රේෂණය අකුරු බලලා ලියන්න. ධ්වනි තරංග සම්ප්‍රේෂණය කරයි. ධ්වනි තරංග සම්ප්‍රේෂණය කරයි. සම්ප්‍රේෂණය කරනවා කියන්නේ ගමන් කරන. දැන් ලක්ෂපාන විදුලි බලාගාරයේ ඉඳලා විදුලිය අපේ ගෙවල් වලට සම්ප්‍රේෂණය වෙනවා. ගමන් කරනවා. හරි? සම්ප්‍රේෂණය. දැන් සම්ප්‍රේෂණය කරන්නේ ශ්‍රවණ අස්තිකා මගින්. දැන් අපිට එතන ඉතුරු වෙලා තියෙන්නේ යුස්ටකීය නාලය. ඒකත් බලමු මොකක්ද කියලා. එතන මේ යුස්ටකීය නාලයෙන් කරන වැඩේ. යුස්ටකීය නාලය. දැන් මෙතන මේ සිදුරක් තියෙනවා. මෙතන සිදුරක් තියෙනවා. ඕක විවෘත වෙන්නේ මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතන උගුරට විවෘත වෙනවා. මේ හරියට කියන්නේ උගුර කිව්වට ඒ හරියට ඇත්තම වචනේ ග්‍රසනිකාව කියන එකට විවෘත ඇතුළත. මම එළියෙන්නේ පෙන්නන්නේ ඇතුළට විවෘත වෙනවා. හරි? සාමාන්‍යයෙන් වැහිලා තියෙන්නේ. මේ උනාට ඕන වුණොත් වාතයට ඇරිලා එළියට යන්න ඇතුළට යන්න පුළුවන් සාමාන්‍යයෙන් වැහිලා තියෙනවා. අපි කියමු අපේ කට කියලා ඒක වැහිලා තියෙනවා. ඕන වුණොත් ඇරලා වාතයේ එහාට මෙහාට යන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි මේ යුස්ටකීය නාලයේ කෙලවර. මෙතන විවෘත වෙන්නේ ග්‍රසනිකා කියන උගුර. හරි? දැන් මේ තියෙන්නේ කර්ණපටහ පටලය. දැන් මේ පැත්ත කොහෙද විවෘත මේ පැත්ත? වායු ගෝලයට විවෘතයි. හරි? මේ පැත්ත වායු ගෝලයනේ මේ පැත්ත කන ඇතුළේ මේ වායු ගෝලේ. මේක ඇතුලේ තියෙන්නේ වාතය. වාතය තියෙන්නේ මේකේ වාතය වැඩි වුණොත් එහෙම මොකක් හරි හේතුවකින් මේකේ වායු පීඩනය වැඩි වුණොත් මෙතනින් වැඩිපුර තියෙන වාතය ටික එළියට යනවා. වායු පීඩනය අඩු වුණා කියමුකෝ. අඩු වුණොත් මෙතනින් වාතය ඇතුල් පැත්තට යනවා. ගිහින් මේ පටලයේ දෙපැත්ත හැමතිස්සෙම වායු පීඩනය සමාන කර ගන්න. මේ දෙපැත්තේ කර්ණපටහ පටලයේ දෙපැත්තේ වායු පීඩනය සමානයි. ඒක සමාන කරගන්න මොකද්ද දායක වෙන්නේ? යුස්ටේ කියනාලේ මෙයා මෙතන ගානට මෙහෙම තියාගෙන ඉන්නවා. මෙහෙම තියාගෙන ඉන්නවා. වැඩි වුණොත් පල්ලා අරිනවා. එතකොට ඇතුළට යනවා. අඩු වුණොත් එදියාම ඇතුළට වාතය යනවා. මේ වෙනවා නේද? පෙරහළු වලට උස්ම යන්නේ නේ. ඒ වගේ එහෙම වෙනවා. එතකොට යුස්ටකීය නාලයේ
කාර්යය තමයි මේ තියෙන්නේ කටපටාවටලේ. මේක දෙපැත්තම වායු පීඩනය මොකක් කරගන්නවද? සමාන කරගන්න. සමාන කරලා තියාගන්න. ලියාගන්න. යුස්ටකීය නාලයේ කාර්ය වන්නේ යුස්ටකීය නාලයේ කාර්ය වන්නේ කර්ණ පටහ පටලය දෙපස කර්ණ පටහ පටලය දෙපස කර්ණ පටහ පටලය දෙපස යුස්ටකීය නාලයේ කාර්ය වන්නේ කර්ණ පටහ පටලය දෙපස කර්ණ පටහ පටලය දෙපස වායු පීඩනය සමානව තබා ගැනීමයි. වායු පීඩනය සමානව තබා ගැනීමයි. වායු පීඩනය සමානව තබා ගැනීමයි. ඕගොල්ලන්ට මේ අංකයක් කොහොමද හැදලා තියෙනවද? නෑ. නෑ ටීචර්. එක්කෙනෙකුට අංකයක් නැහැ. තියනවා ටීචර්. අංකයක් කොහොමද ඉච්චා ඉන්නව නේද මෙතන? විශාදී අංකයක් කොහොමද හැදලා තියෙනව නේද? නෑ ටීචර්. විශාදීට හැදලා නැහැ. මෙතන අංකයක් කොහොමද හැදිච්ච එක්කෙනෙක්වත් නැද්ද? අර එදා එම්බිරිසාව වෙච්ච දවසේ කන රිදුනා නේද? නෑ. හොඳයි. එතකොට මේ කංකැක්කම දාලා තියෙනවා. නේ? වතුර ස්විමින් pool එකේ වතුර ගිහලා කනට බෙහෙත් දාලා තියෙනවා. මේ සමහර වෙලාවට කංකැක්කම හැදෙනවා සිරීපාදයේ උඩට ගියාම සිරීපාද යන්නේ බෑ කංකැක්කම හැදෙනවා. ඊට ෆ්ලයිට් එකේ යද්දිත් රිදෙනවා. මොකද දෝෂිනී? ෆ්ලයිට් එකේ යද්දි රිදෙනවා නේද ටීචර් කන? විශාලා යන්නේ ටීචර් ෆ්ලයිට් එකේ යද්දිත් රිදෙනවා නේද? ෆ්ලයිට් එකේ පිටිට කොහෙද ගියේ? ඉන්දියා ගියා. ඔව් ෆ්ලයිට් එක උස්සනකොට කන ඇවිදිනවා. කිචි ගන්නවනේ. ඔව් ටීචර්. දැන් ඕකට හේතුව තමයි මේ කියලා දෙන්න හදන්නේ. හරි. දැන් සාමාන්‍යයෙන් මේ දැන් ෆ්ලයිට් එකේ අත්දැකීම තියෙන විනෝජයට විතරයි මට හිතෙන්නේ. මටත් තියෙනවා. විශාල ෆ්ලයිට් එකේ අත්දැකීම තියෙනවද? ඔව් ටීචර්. ෆ්ලයිට් එකේ එහෙල් නැගිනකොට කන කිචි දානවා වගේ දැනෙනවා. හරි? ඒකයි එතකොට ආයේ සිරීපාදේ උඩට නැග්ගාම කන් කැක්කුම වෙනවා. ටීචර් හෙම්බිරිසාව හැදුනහම සමහර වෙලාවට කං කැක්කුම වෙනවා. එම්බිරිස්සාව හැදුනාම කන් කැක්කුම වෙනවා. අපි එහෙනම් ලියාගමුකෝ විද්‍යාත්මක හේතුවක් ලියමු. එකක් ලිව්වහම ඔයගොල්ලන්ට ඉතින් ටිකක් තේරෙයි. එක දාලා ලියාගන්න. දරුවක් දාලා ලියන්න. සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුණු විට අකුරු බලන්න සෙම් ප්‍රතිශ්‍යාව මෙතනින් තියෙනවා. අකුරු බලලා ලියා ගන්න ඕනේ. මේක කවුරුත් වරද්දන අකුරු තියෙන්නේ.
සෙම්පතිශ්‍යාව වැළඳුණු සෙම්පතිශ්‍යාව කියන හෙම්බිරිසාව. සෙම්පතිශ්‍යාව වැළඳුණු විට කං කැක්කුම ඇති වේ. කං කැක්කුම ඇති වේ. හෙම්බිරිසාව ඇදුනාම කන රිදෙනවා සමහර දවස්වල. අයි ටීචර් මොකද්ද ටීචර් ඒකට හේතුව? ඔය ශරමි කියලා දෙන්න හදන්න. සෙම්පතිශ්‍යාව වැළඳුණු විට කං කැක්කුම ඇති වේ. හරි? ලියන්න එතෙන්ටම විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න. විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න. කං කැක්කුම හැදෙනවා විද්‍යාත්මක හේතු පැහැදිලි කරන්න. දැන් හේතුව හේෂාරා කියලා දෙන්න හදන්න. දැන් හැබැයි ওই පෑන තියනවා නේද? ওই පෑන තියන්නේ මේසෙ උඩ. පෑන මේසෙ උඩින් තියලා මේ හොඳට අහා ගන්න ඕනේ මේ කං කැක්කුම හැදෙන එක. එකකට හේතුවක් කිව්වම ඕගොල්ලන්ට අනිත් ඒවාටත් හේතු හිතා ගන්න පුළුවන්. දැන් ඔන්න හෙම්බිරිසාව හැදෙනවානේ. මොනවද ඉතින් හෙම්බිරිසාව කියන්නේ? ඉතින් හොටුනේ. අපි ඕක ප්‍රශ්න පත්‍රයට ලියන්නේ සෙම් සොටු කියලා. හරි? දැන් මේ නහය ඉතින් කන ඔය හරිය ඔක්කොම දැන් එකයිනේ. දැන් හෙම්බිරිසාව හැදුනහම මෙන්න මෙතන දැන් බලාගෙන ඉන්න ඕනේ. මෙන්න මේ හරිය හොටු ඉර වෙනවා. හොටු දැන් બ્લોක් වෙලා මොනවද මම මේ පාට කරේ? සෙම් සොටු. හරි? සෙම් සොටු වලින් ගිරන. දැන් මෙහෙම වෙනකොට මෙයාගේ ඇතුලේ තෙරපුම මොකක් වෙයිද? අඩු වෙයිද වැඩි වෙයිද? වැඩි වෙනවා. වැඩි වෙනවා. ඇතුලේ දැන් පීඩනය වැඩි. අයි මෙතන හිර වෙලා හොටු පිළිලා අපේ ඔය නහය හිර වෙලා අපිට හුස්ම ගන්න බැරි වෙන්නේ. ඒ වගේ මෙතන දැන් පීඩනය වැඩි. පීඩනය වැඩි වුණාම මට දැන් හොඳට කල්පනා කරලා කියන්න මේ බැලුම් බෝල පටලයට මොකක් වෙයිද? පිපිරෙයි. පිපිරෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඊට අඩුවෙන් වෙන දේ දෙදරනවා. ඊට අඩුවෙන් මෙයා මේ පැත්තට එහෙම වෙන්න ඕනේ නේද? වාතය වැඩි වුණාම නේද ටීචර් වෙන්නේ? අයි මෙතන වැඩිනේ දැන් පීඩනේ. අයි මෙතන හොටු හිරවලානේ. හොටු හිරවලා ඉන්න මෙතන දැන් පීඩනේ වැඩි. පීඩනේ වැඩි වුණාම තල්ලු වෙන්න පුළුවන් එකම මේ පටලයේනේ තල්ලු වෙන්න පුළුවන්. මේක දැන් මොකද වෙන්නේ? මේ පැත්තට වෙන්නේ. ඔන්න කං කැක්කුම. මේ කර්ණපටා පටලය එහෙම නැමෙනකොට කන රිදෙනවා. හරි? ඒක තමයි කං කැක්කුමට හේතුව. ටීචර් කන බ්ලොක් වෙලා වගේ තේරෙන්නේ ටීචර් ඕකද හේතුව? අන්න බ්ලොක් වෙලා වගේ තේරෙන්නේ. දැන් කං කැක්කුම. දැන් ඉතින් කං කැක්කුම හොඳ වෙන්නේ කාටද? සෙම්පතිශ්‍යාව හොඳ වුණාම. සෙම්ප්‍රසිස්සාව හොඳ වුණා. මේ හොටු ටික අයින් වෙන්න එපා. නේද? මේ හොටු ටික අයින් වෙන්න හෙම්බිරිස්සාව හොඳ වෙන්න. එක්ක අඩු වෙන්න. එතකොට එහෙම වුණාම දැන් මොකද වෙන්නේ? අරකේ වාතය ටික වාතය ටික තද වෙලා තියෙන වාතය ටික මෙතනින් එළියට යන්න ඉඩ තියෙනවා. ඇයි මේක ඇරෙනවද? එතකොට මේ ගන්න පටලිය තිබ්බ ගන්නට වෙනවා. තිබ්බ ගන්නට එනවා. තිබ්බ ගන්නට එනවා. දැන් කංකක්ක හොඳ වුණාද නැද්ද? හොඳ වුණා. දැන් හොඳ වුණා කංකක්ක. හරි? අපි ඉතින් මොකද කරන්නේ? අපි දැන් මේ හරිය හිර වෙලා වගේ කළා එහෙන් මෙහෙන් අදලා කොහොම හරි වැඩේ කරගන්නවා නේ. එතකොට හෙම්බිරිස්සාව හොඳ වුණා. දැන් හරි ගියාද තේරුණාද? ඔව් ටීචර්. ටීචර් ඔය කන් බ්ලොක් වුණා නහයයි කට්ටයි එහෙනම් අපි ඒක ලියලා දෙන්න කරාම හරියනවා කියලා කියනවා නේද? ඉෂාරා ටීචර් අර කන් බ්ලොක් වුණාම
නහයයි කටයි එකට තියලා තද කරාම හරියනවා කියනව නේද? අනේ කියන්නේ පුපුරනවා වගේ. නහයකට එකට තියලා શબ્ද කරන්නද කියන්නේ? නහයයි කටයි එකට තියලා නහයත් හිර කරගෙන කටත් හිර අද කටත් ආගෙන හුස්ම ගන්න නැතුව පිම්බුහමත් හරියනව නේද ටීචර්? නහයකට යන්නේ ඉස්ම ගත්තා. එහෙම හරි ගියාද ඔයාලගේ? නෑ ටීචර් මං කියන්නේ නහයයි කටයි එකට තියලා කට්ටට හොඳම හුස්මක් අරගෙන නහයයි කටයි හිර කරගෙන කන් දෙකෙන් යවනකොට හරියනවා කියනව නේද ටීචර්? ඔව් එතකොට ඉතින් අතන සුද්ධ වෙන්න ඉඩ තියෙනවානේ. තේරුණාද? විශ්ටකේ නාලේ තියෙන හොටු ටික යන්න ඉඩ තියෙනවානේ එළියට. එතකොට ඔක උගුරෙන් කොහෙන් හරි ඇදිලා එනවනේ. ඒ ඔය වුණාම හරියට ඉඩ තියෙනවා. කොහොම හරි මේ ඩොක්කලා තියෙන සෙම ටික ඉවත් කරගත්තොත් හරි. හරි. එහෙනම් ලියාගමු ඔතෙන්ට. දැන් අපි හේතුව ලියන්නේ. අපි වාක්‍ය කියන්නේ ඡේදයක් නෙවෙයි ලියන්නේ වාක්‍ය ලියන්නේ. ඒ නිසා තරුවක් දාලා ලිය වාක්‍ය 3ක් 4 ලියමු. හතර පැත්තෙන් තරුවක් දාන්න. ලියමු සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට යුස්ටකීය නාලය මෙහෙමයි ලියන්නේ. සෙම් සොටු වලින් ඇහිරේ සෙම් සොටු වලින් ඇහිරේ සෙම් සොටු වලින් ඇහිරේ. එවිට යුස්ටකීය නාලය තුල වායු පීඩනය යුස්ටකීය නාලය තුල වායු පීඩනය ඔක කියන්නේ තියෙන්නේ වැඩි වෙයි. එවිට යුස්ටකීය නාලය තුල වායු පීඩනය වැඩි වේ. රෝචනයි හැෂාරයි දෙන්නම කියනවා. වායු පීඩනය වැඩි. දැන් ඊළඟ ඩොට් එක හරි තරුවා. වැඩිවන වායු පීඩනය කර්ණ පටහ පටලය මත තෙරපුමක් ඇති කරයි. ඊළඟ ඩොට් එක එම නිසා කන් කැක්කුම ඇති. අන්තිම වාක්‍ය ගැන අන්තිම තරුව. යුස්ටකීය නාලය
පුස්තකීය නාලය සෙම් සොටු වලින් ඇහිරීම නිසා කර්ණ පටහ පටලය දෙපස් වායු පීඩනය සමානව තබා ගැනීමට නොහැකි වීම ඊට හේතුව වේ. එතකොට එහෙනම් අපි ලබන සතියේ නම් මේ පොත කරන අදහසේ ඉන්නේ පොතක් හොයාගන්න. එහෙනම් නවත්තන්න හදන්නේ. කන ඉවර කරේ නෑ. තුළු කන කියලා දුන්නෙත් නෑ. තව කන ඉවරුන්නේ නෑ. එහෙනම් ලබන සතියේ සිකුරාදා ආයෙත් පන්ති තියෙන්නේ. එහෙනම් ආයිබෝවන්. ආයිබෝවන් teacher. Ayubowan teacher. Good night. Good night, teacher. Thank you, teacher. Good night, teacher. Thank you, teacher. ආයිබෝවන් teacher. Thank you, teacher. සුබ දවසක් වේවා, teacher. සරණයි.